යලි දකිමු දීඝවාපිය. බුදුන් වහන්සේ තෙවන ලංකා ගමනේදී දිවා ගුහාවේ දිවා විහරණය කිරීමෙන් අනතුරුව 500ක් මහා රහතන් වහන්සේලා සමගින් දීඝවාපී පුදබිමට වැඩම කොට ධ්‍යාන සොයෙන් වැඩ සිටි බව වංශ කතාවල සඳහන් වේ. රෝහණ දේශයේ ගල්ඔය නිම්නයේ දිගමඩුල්ල ජනපදයේ පිහිටා ඇති ශාස්ත්‍රීය බුදු සංකේතය වන්නේ දීඝවාපී ග්‍රාමයයි. රෝහණ රාජ පරම්පරාවට අයත් මහානාග යටාලතිස්ස ගෝඨාභය කාවන්තිස්ස සද්ධාතිස්ස යන රජවරුන් රජ කළ ප්‍රෞಢ හා පෞරුෂමත් දේශජ නැගෙනහිර සංකේතය වන්නේ මෙම ප්‍රදේශයයි. දුටුගැමුණු රජතුමන් රජරට මුදවා ගැනීමේ සටනේදී සිය සොහොයුරු සද්ධාතිස්ස කුමරාහට පැවරුවේ හැකිතරම් ආහාරයෙන් දිගමඩුල්ල පෝෂණය කරන ලෙසයි. එහි සාක්ෂි සාධක අදටත් ජීවමානය. මෙසේ රෝහණය ගොවිතැනෙන් පෝෂණය කරන අතරවාරයේ වෙහෙර විහාර නගා සිටුවීමට සද්ධාතිස්ස රජතුමා මූලිකත්වය ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේදී දීඝවාපී මහා සෑ රජාණන් වහන්සේ ලාංකේය ශාසන වංශ කතාවට දායාද විය. දීඝවාපිය ජනපදයක් වශයෙන් බිහි වුණේ ක්‍රිස්තුපූර්ව 4 වෙනි සියවසට ආසන්නව. එනම් ඉන්දියාවේ සිට පැමිණි ශාක්‍ය වංශික බද්ධ කච්චායනා කුමරිය එතුමියගේ සහෝදරයන් 6 දෙනා ලංකාවට ඇවිත් ප්‍රදේශ 6ක ජනපද බිහි කරගත්ත බව අපේ වංශ කතාවල සඳහන් කරලා තියෙනවා. දීඝාවු කියන කුමාරයා තමන්ගේ රාජධානිය පිහිටුවාගත්ත නැත්නම් නගරේ පිහිටුවාගත්ත තැන හැටියට දීඝවාපිය ගැන වංශ කතාවලට ඇතුළත් වෙලා තිබෙනවා. දැනට දීඝවාපී චෛත්‍ය පිහිටා තියෙන භූමියේ බුදුහාමුදුරුවෝ ස්පර්ශ කරපු පාරිභෝගික චෛත්‍ය භූමියක් හැටියට බුදුරජාණන් වහන්සේ පත් කරලා ඒ ප්‍රදේශයේ හිටිය මහාසේන කියන දිව්‍ය පුත්‍රයාට කතා කරලා මේ ස්ථානය ආරක්ෂා කරන්නට කියලා ඒ ස්ථානයේ බාර දීපු බව තමයි අපේ පැරණි වංශ කතාවල සඳහන් වෙන්නේ. චෛත්‍ය ගොඩනගලා සද්ධාතිස්ස කුමාරයා රත්තරණින් සැට්ටයක් හදලා චෛත්‍යයට පලන්දලා ඒ සැට්ටයේ සන්ධිස්ථාන හැමතැනම කරත්තරෝද හා සමාන නෙළුම් මල් රත්තරණින් හදලා අමුණලා චෛත්‍ය පූජා කළා කියලා තමයි අපේ පොතපතේ සඳහන් වෙන්නේ. නමුත් දීඝවාපිය පිහිටා තිබුණේ කොහේද, කොතනද නැගෙනහිර, කොයි භූමියද ඒක තිබුණේ කියලා හිතාගන්න පුළුවන් වෙන තත්කාලීන සාධක හම්බ වෙනවා අපිට දීඝවාපියේ. දීඝවාපී චෛත්‍යයට කිලෝමීටරයක් පමණ මොබින් තියෙන ස්ථානයක තියෙන ගල්ලෙනක බොහොම ලස්සන ස්ථානයක් එතන සෙල්ලිපියක් කොටලා තියෙන ගල්ලෙනේ දීඝවාපී නගරයේ වෙළඳ පුත්‍රයන් කීප දෙනෙකුගේ භාර්යාව වූ තිස්සා කියන තැනැත්තිය ඒ ගල්ලෙන කරලා මහා සංඝයාට පූජා කළා කියලා. නමුත් දීඝවාපියේ ඓතිහාසික වශයෙන් බලනකොට මේ වචනය අනුව පැහැදිලිවම පේනවා දීඝවාපිය අපිට නිසක ලෙස මෙන්න මේකයි කියලා හඳුනා ගන්න පුළුවන් සාධකයක් තියෙන ස්ථානයක් ඒක. විහාර මහා දේවිය අන්තිම කාලයේදී රජුරුවන්ගේ කාවන්තිස්ස රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ විහාර මහා දේවිය පැවිදි වෙච්ච බවයි සඳහන් වෙන්නේ. එතුමිය පැවිදි වෙලා වාසය කරලා තියෙන්නේ ඔය දීඝවාපියට පොඩ්ඩක් එහායින් තියෙන ස්ථානය. පසුව ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේදී කනිට්ඨතිස්ස රජතුමා විසින් මෙම චෛත්‍ය රාජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කොට ඇති බව වංශ කතාවේ සඳහන් වේ. ඉංග්‍රීසීන් විසින් වෙල්ලස්ස විනාශ කිරීමෙන් අනතුරුව හා අන්‍ය ආගමිකයන්ගේ ආක්‍රමණයන්ගෙන් පසු අක්කර 600කින් සමන්විත වූ
දීඝවාපී මහා විහාර භූමිය නැවත අත්පත් කර ගැනීම උදෙසා තම දිවි හිමියෙන් කැපවුණු මහා යතිවරයාණන් වහන්සේලා මේ පින්බිම රැකගත්තේය. මහා සේන ස්කන්ධ කුමාර දෙවියන් විසින් කරන ලද ආරාධනාවකට අනුව බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් දික් වූ නියධාතුන් වහන්සේ නමක් නෙලාගෙන මහාසේන දෙවියන්ට දුන්න. ඒ දෙවියන් විසින් ඒ නියධාතුන් වහන්සේ මේ ස්ථානයේ තැන්පත් කරලා රියන් 7ක් උසින් ඉඳුනිල් මැණික් වලින් දාගබක් කළා කියලා සඳහන් වෙනවා. මේ මෑත කාලයේදී නැවත සොයාගන්නට යෙදුනේ වර්ෂ 1916 වර්ෂයේදී කොහොකුඹරේ ශ්‍රී රේවත නායක මාහිම්පාණන් වහන්සේ විසින් මේ චෛත්‍ය රාජානන් වහන්සේ සොයාගන්නට යෙදුනේ. උන්වහන්සේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ සොයාගන්න අවදිය වෙන විට චෛත්‍ය රාජානන් වහන්සේ සම්පූර්ණයෙන්ම ගරා වැටිලා විනාශයට පත් වෙලා නටබුන් බවට පත් වෙලා විශාල පස්කන්ධක් වගේ දකින්නට ලැබිලා තියෙන්නේ. 1916 වර්ෂයේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ සොයාගත්තා පටන් මේ චෛත්‍ය රාජානන් වහන්සේ පිළිසකර කරන්නට බෞද්ධයන්ට වඳින්නට පුදන්නට සුදුසු ස්ථානයක් බවට පත් කරන්නට බොහෝ කැපකිරීම් කළා. නමුත් උන්වහන්සේටත් සොර සතුරෝ නිසා උන්වහන්සේගේ ජීවිතයත් අහිමි වුණා. වර්ෂ 1950 අවුරුද්දේදී යන්නේ ජාතිකයෙකුගේ වෙඩි පහරකින් උන්වහන්සේත් අපවත් වන්නට යෙදුණා. ඊට පස්සේ මේ විහාරස්ථානයේ අධිපති ධූරයට පත්වන්නේ අපගේ ගුරු දේවෝත්තම නන්නපුරාවේ ශ්‍රී බුද්ධ රක්කිත නායක මාහිම්පාණන් වහන්සේ මේ විහාරස්ථානයේ අධිපති ධූරයට පත්වන්නේ. උන්වහන්සේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ පිළිසකර කිරීම වෙනුවෙන් නැවත ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් බොහෝ විශාල කැපකිරීමක් වෙහෙසක් මහන්සියක් දරන්නට යෙදුණා. ඉන් අනතුරුව විටින් විට මේ උතුම් පින්බිම ප්‍රතිසංස්කරණය කරන්නට නොයෙක් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය. 2019 නොවැම්බර් මාස 18 වන දින ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියස දිවුරුන්දුන් 7 වන විධායක ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දුන් ආකාරයටම ශ්‍රී සම්බුද්ධ ශාසනය නගා සිටුවීම ආරම්භ කළේය. එහි එක් පියවරක් ලෙස ගරු ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමන්ගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අක්කර 600කින් සමන්විත වූ දීඝවාපී මහා විහාර භූමිය නැවත ශාසනයට සංරක්ෂණය කොට දීමත් නැගෙනහිර බොදු සංකේතයේ මුදුන් මල්කඩ බඳු වූ දීඝවාපී මහා සෑරදුන් ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමත් අපලද මහා භාග්‍යයකි. වර්තමාන ජනාධිපතිතුමන් අපේ සම්බෝධි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමන් හැටියට එවකට ආරක්ෂක ලේකම්තුමන් හැටියට කටයුතු කරද්දී විශේෂයෙන්ම මේ සම්මා සම්බුද්ධ ශාසනයටත් ඒ වගේම මේ උතුම් වූ ලංකා ධර්ණී තලයටත් බොහොම ආදරයෙන් කටයුතු කරන පිරිසක්. ඉතින් ඒ නිසාම වර්තමාන ආරක්ෂක ලේකම්තුමන් හැටියට කටයුතු කරන ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන් විශේෂ අවධානයක් යොමු කරලා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සිවිල් ආරක්ෂක බලකායත් මේ ආරක්ෂක අංශ ඒ විදිහට සහසම්බන්ධ කරගෙන ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේම රජයේ ආයතන මේ සියල්ලක්ම ඒකරාශී කරගෙන සෑරදුන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. මේ පින්කම වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහය වගේම සුවිශේෂී දායකත්වය ලබා දීමට හැකියවීම පිළිබඳව බෞද්ධ නාලිකාව හැටියට අපි ගොඩාක් සන්තෝෂ වෙනවා.
ඒ වගේම සතුටු භාවයට පත් වෙනවා. යලි දකිමු දීඝවාපිය. මේ මහානීය පින්කමට පින්වත් ඔබගේ පිනැති සන්තකය දායක කරගැනීමේ මංගල අභිප්‍රාය මෙලෙස සමාරම්භ කරන්නෙමු. යලි දකිමු දීඝවාපිය වෙනුවෙන් ලංකා බැංකුවේ තැප්‍රබේන් ශාඛාවේ දීඝවාපිය අරුණ ගිණුම් අංක 86.86.0.0ට ඔබේ පින්වත් මූල්‍ය දායකත්වය ලබා දෙන්න. නිසීදිය භගවා සස්වකෝ සාධු සමප්පයි සමායිතං දීඝවාපි ධූපං රෝහණ පුර මණ්ඩනං වන්දේ දීඝවාපි සරදුන් වන්දනාවට සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම. අද ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ පාපහසින් සුවඳවත් වුණු මේ උදාර පුණ්‍ය භූමියට ඓතිහාසික දවසක්. අද දවස මතු අනාගතේ ස්වර්ණමය අක්ෂරයෙන් සනිටුවන්නනවට කිසිදු සැකයක් නැහැ. අතිවිශාල යෝධ පියවරක් තැබූ දිනයක් හැටියට. ඒකට හේතුව තමයි බුදු පියාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් වෙලා තමන්ගේ ජාත භූමියට යන්නට කලින් කිඹුල්වත් පුරවරයට වඩින්නට කලින් බුද්ධත්වයෙන් 9 වෙනි මාස ලංකාවේ මහියංගනයට වැඩම කරනවා. ඉන් අනතුරුව උන්වහන්සේ දෙවන වතාවට බුද්ධත්වයෙන් 5 වන වර්ෂයේ නාගදීපයට වැඩම කරනවා. 3 වෙනි වතාවට බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ මණියක්කික නාරජතුමාගේ ආරාධනයෙන් ලංකාවට වැඩම කරලා කැලණියද ඇතුළු ස්ථාන 14ක තමන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා නොයිසනම් රහතන් වහන්සේලා 500 නමක් සමග වැඩම කරනවා. එසේ වැඩම කරනකොට සමවත්සුවෙන් කල් ගෙවූ ස්ථානයක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙන වර්තමානයේ දීඝවාපී සෑරදුන් වහන්සේ පිහිටි භූමියේ පසු කලෙක සද්ධාතිස්ස නරනිදුන් නිර්මාණය කරනවා මහා සෑරදුන් වහන්සේ නමක්. අපි ඒකට කියනවා දීඝවාපී චෛත්‍ය කියලා. ඉතින් මේ දීඝවාපී චෛත්‍ය කාලයේ වැලිතලාවෙන් වැසී යමින් විවිධ ස්වභාවික උවදුරු වලට ලක් වෙමින් සතුරු ආක්‍රමණයන්ට මුහුණ දෙමින් අද වන විට 12 මස්ථානයෙන් සුවිශුද්ධ ලෙස අංග සම්පූර්ණ ලෙස පරිපූර්ණත්වයට පත් නොවූ තවත් නටමුන් ගොඩක් බවට පමණක් පත් වුණු සිද්ධාස්ථානයක් බවට පත් වෙලා තිබියදී රටේ පහළ වුණු රාජ්‍ය නායකයින් බොහෝමයක් දෙනා මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ නමුත් එය හමාර කොට පරිසමාප්ත නිමාවක් සඳහා යන්නට බැරි වුණු
මේ සිද්ධස්ථානය අද දවසේ යෝධ පියවරක් තුලින් යලි දකින්නට අපි අදිෂ්ඨාන කරගන්නවා. ඒ සඳහායි මේ වෑයම දීඝවාපිය යලි දකින්නට දීඝවාපිය අරුණ අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය ආරම්භ කරන්නටයි අපි සූදානම. ඒ සඳහා නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සංවිධානය කරන මේ උත්සවයට වැඩම කරන්නට යෙදුණු සදා වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නය අපි තාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නට සතුටුයි. ඒ අනුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක දුරන්දර මීර්ගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අග්ගමහා පඬිත අති ගෞරවනීය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ සමස්ත ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දුරන්දර කෑගල්ල උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පඬිත අති පූජනීය ගන්තුනේ අස්සජි මහානාහිමිපාණන් වහන්සේ එවැගේම මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක දුරන්දර පොළොන්නරුව සොළොස් මස්ථානාධිපති මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිපති අධ්‍යාපනපති අති ගෞරවනීය වේඩරුවේ ශ්‍රී උපාලි අනුනාහිමිපාණන් වහන්සේ එවැගේම මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා ලේකකාධිකාරී ශාස්ත්‍රපති පඬිත ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ එවැගේම අපේ රටේ කාලේ වැලිතලාවෙන් වැසී ගිය යටගියාව යලි ගොඩගෙන මතු පරපුරට දායාද කරන්නට දිවි හිමියෙන් අපරිමිත මෙහෙවරක් සිද්ධ කරපු පුරාවිද්‍යා චක්‍රවර්ති අති ගෞරවනීය එල්ලාවල මේදානන්දාභිදාන නාහිමිපාණන් වහන්සේ එවැගේම අපේ අනුරාධපුරය මිරිසවැටිය චෛත්‍ය රාමාධිකාරී එවැගේම රජරට විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් ශාස්ත්‍රපති පඬිත ඊතල් වැටුණුවේ ඥානතිලකාභිදාන අපේ නායක හාමුදුරුවෝ එවැගේම පැපිලියාන සුනිත්‍රා දේවී පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජනීය මැදගොඩ අබේතිස්ස නාහිමිපාණන් වහන්සේ එවැගේම අද දවසේ මෙම උතුම් පින්කමට සුවිශේෂී දායකත්වයක් සපයන්නට මෙහි වැඩම කොට වදාළ නා උයන අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය අති ගෞරවනීය අඟුල්ගමුවේ අරේනන්දාභිදාන නාහිමිපාණන් වහන්සේ එවැගේම මේ අවස්ථාවට වැඩම කොට වදාළ අපේ දීඝවාපී රාජමහා විහාරාධිපති පරම පූජනීය මහෝය අනුරුද්ධ සෝභිත නාහිමිපාණන් වහන්සේ එවැගේම සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ තැන්පත් එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි ඩෙක්රිපාරේ අංක 84 දර ස්ථානයේහි සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේ එවැගේම පූජනීය පනාමුරේ තිලක වංශ නාහිමිපාණන් වහන්සේ පූජනීය අඹංවැල්ලේ සුමංගල නාහිමිපාණන් වහන්සේ එවැගේම පූජනීය අපේ තංගල්ලේ ගෝතම ස්වාමින්ද්‍රයන් වහන්සේ වගේම බොහෝ සෙයින් අපේ බෞද්ධ දායක කාරකාදීන්ට මහා දායකත්වයක් සපයමින් මහඟු මෙහෙවරක් සිද්ධ කරන පූජනීය පැල්පොළ විපස්සී නාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය අපි තාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නට කැමැතියි. හොඳයි. පින්නතුනි ඔබ දන්නවා ලක් ඉතිහාසය තුල විජය රජතුමා ඉන්දියාවේ දඹදිව් තලේ ලාට රට සිංහපුරේ ඉඳලා පැමිණෙනවා. එතුමා සිංහ බාහු සහ සිංහ සීවලී පතිපතිනි යුවලගේ ආදරණීය පුත්‍රයා. ඊට පස්සේ ඔහු එහි සිට ලක්දිවට පැමිණෙන්නේ ලාට රට සිංහපුරයෙන් පිටත් වෙලා සුප්පාරක නැවුතොටට ලං වෙලා එයින් නික්මිලා භාරුකච්ච නැවුතොටට සපැමිණ ඉන් ඉක්බිතිව ලංකාවේ තම්බපන්නියට වැඩම කරනවා. නැත්තං සම්ප්‍රාප්ත වෙනවා. තම්බපන්නියට පැමිණිලා ලක් රජයේ භාරකාරත්වය ලබා ගන්නවා. කුවේනිය හා සමග සරණ බන්ධනයට පත්ව ඉන් අනතුරුව අපේ රටේ පළවෙනි රජතුමා හැටියට
කටයුතු කරනවා තම්මැන්නාව ඉඳලා අනුරාධපුරවරයේ පැත්තට ඇවිල්ලා. ඊට පස්සේ අවුරුදු 38කින් පස්සේ එතුමාගේ ඇවෑමෙන් එතුමාගේ අනුප්‍රාප්තිකය හැටියට රාජ්‍ය පදවි ප්‍රාප්ත කරවන්නට තමන්ගේ ආදරණීය සොහොයුරාට ඇරයුමක් යවනවා. දූතයන් යවනවා ලාට රට සිංහපුරයට තමන්ගේ සහෝදරයා සුමිත්තව එවන්න අපේ රටේ රජකම දෙන්න කියලා. හැබැයි මේ පණිවිඩකාරයෝ ගිහිල්ලා ආපහු වෙන්න පරක්කු වෙනවා. පරක්කු වෙන්නෙත් එක්තරා දුරකට හිස් අතින් එන නිසා. මොකද ලාට රට සිංහපුරේ රජකම සිංහබාහු රජතුමාගෙන් පස්සේ සුමිත්ත අත දරාගෙන හිත දරාගෙන ඉන්නවා ලංකාවට එන්න බැහැයි කියනවා. ඊට පස්සේ ඒ කාලය ඇතුළත තමයි ඉන්නේ උත්තිය කියන සෙනවිතුමා අවුරුද්දක් පමණ ලංකාව පාලනය කරන්න. ඔය අතරතුර කාලේ අර පණිවිඩකාරයෝ ආපහු එන්නේ පණ්ඩු වාසුදේව කියන රජකුමාරයාත් එක්ක අපේ රටේ රජකම බාර දෙන්න. ඒ අනුව පණ්ඩුවස් දෙව් රජු රජ වෙනවා ලංකාවේ. උත්තිය රජතුමාට පස්සේ පණ්ඩුවස් දෙව් රජු විවාහ කරගෙන හිටියේ බද්දකච්චායනා කියලා කුමාරිකාවක්. ඇය බුදු පියාණන් වහන්සේගේ ගිහි කල පියාණන් වෙච්ච සුදෝන් මහරජතුමාගේ සහෝදර අමිතෝදනයන්ගේ පුත්‍ර පණ්ඩු ශාක්‍යයන්ගේ ආදරණීය දියණිය. ඒ අනුව තමයි බුදු පියාණන් වහන්සේගේ වංශයට ලංකාවේ ඥාතිත්වය ලැබෙන්නේ. බද්දකච්චායනා ඒ ඥාති සොහොයුරිය ඥාති දියණිය බුදු පියාණන් වහන්සේගේ ලංකාවට ඇවිල්ලා පණ්ඩුවස් දෙව් රජු සමග විවාහ වෙලා ලබනවා පිරිමි දරුවෝ 10 දෙනෙක්. අබය කුමාරයාද ඇතුළුව. අවසාන තැනැත්තිය දියණිය උන්මාද චිත්‍රාව. උන්මාද චිත්‍රාවට දරුවෙකු පිළිපන්නොත් ඔහු මාමාවරුන් මරා රජකම ගන්නා බව නිමිත්ත පාඨකයින් කියන නිසා මේ චිත්‍රාව එක්ටම් කුළුණක් මුදුනේ ආරක්ෂිතව තනි කරනවා. නමුත් දීඝගාමිනී කියන දේශජ කුමාරයාත් එක්ක එකතුව සරණ බන්ධනයට පත්ව ඒ දෙපළට දරුවෙක් ලැබෙනවා. ඒ තමයි පණ්ඩුකාභය කුමාරයා. පුංචි කාලේ ඉඳලම පණ්ඩුකාභය කුමාරයා රජකමට පත්වෙන නිසා ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම කලක් රජකම් කරපු රජතුමා හැටියට පණ්ඩුකාභය රජතුමා අවුරුදු 70ක් රජකම් කරනවා. එතුමාගේ පුතා තමයි මුටසීව රජතුමා. එතුමා අවුරුදු 60ක් මේ රට පාලනය කරනවා. මුටසීව රජතුමාගේ පුතා තමයි දෙවන පෑතිස් රජතුමා. දරුවෝ පිරිමි දරුවෝ 10 දෙනෙක් සහ දියණිවරු දෙන්නෙක් මුටසීව රජතුමාට ඉඳලා තියෙනවා. ඉතින් දෙවනි පුතා තමයි දෙවන පෑතිස් රජතුමා. එතුමා දේවානම් ප්‍රියදර්ශී නමින් නැත්තම් දෙවන පෑතිස් නමින් රජකම් කරනවා අවුරුදු 38ක්. ඒ දෙවන පෑතිස් රජතුමාගේ සහෝදරයෙක් ඉන්නවා මහානාග කියලා. මේ මහානාග කුමාරයා එක්තරා විදිහකට දෙවන පෑතිස් රජතුමාට පිරිමි දරුවන් හිටියේ නැති නිසා ඒ එක්තරා කුමන්ත්‍රණකාරී ලෙස එතුමාව මරණයට පත් කරන්නට උත්සාහ දරපු නිසා මහානාග කුමාරයා පලා යනවා අනුරාධපුර පුරවරයෙන්. ඒ යනකොට මහානාග කුමාරයාගේ බිසවට යටාල වෙහෙර තියෙන ප්‍රදේශයේදී හමු ලැබෙනවා පුත්‍ර රත්නයක්. ඒ පුතාට නම කියනවා යටාල තිස්ස කියලා. මේ යටාල තිස්ස කුමාරයාගෙන් පස්සේ මහියංගනේ ඉඳලා පැවතින සංඝ තිස්ස, සංඝ බෝධි සහ ගෝඨාභය කියන රජවරුන් රුහුණුමාගම රජ වෙනවා. ගෝඨාභය රජතුමා දසමහා යෝධයින් බඳවාගෙන තමන්ගේ සේනාව සංවිධානය කරන අතරතුරේ එතුමගේ ඇවෑමෙන් රජකමට පත් වෙන්නේ කාවන්තිස්ස රජතුමා. කාවන්තිස්ස රජතුමා දසමහා යෝධයෝ පුහුණු කරනවා. කාවන්තිස්ස රජතුමාගේ පුත්‍ර රත්නය දුට්ටගාමිනී දුටු ගැමුණු රජතුමා තමයි ඊට පස්සේ දුටු ගැමුණු කුමාරයා කොත්මලේ සංගව සිට සේනා සංවිධානය කරලා අවුරුදු 44ක් පැවතිච්ච එලාර කියන නරපතියගේ රාජ්‍ය අත්පත් කරගෙන දසමහා යෝධයින් පිරිවරාගෙන මේ මහා වික්‍රමාන්විත ක්‍රියාන්විතය දියත් කළා ශ්‍රී ලංකා දීපය ඒකච්ඡත්‍ර රාජ්‍යයක් බවට පත් කරන්නේ. ඉන් අනතුරුව එතුමා වසර ගණනාවක් රජකම් කරලා ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ නිර්මාණය කිරීම ආරම්භ කරලා මිරිසවැටිය අපේ ඊතල් වටුවේ ඥානතිලක හාමුදුරුවෝ අද මැණිකක් රකින්න වගේ ආරක්ෂා කරන ඒ සෑරදුන් වහන්සේ තමන්ගේ සර්වඥ ධාතුන් තැන්පත් කරපු ජයකොන්තය තැන්පත් කරලා
භික්ෂුන් වහන්සේලාට නොපිළිගන්වා වැළඳූ මිරිස් මාළුවක් මිරිස් ව්‍යංජනයක් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන්නට නැත්නම් ප්‍රතිඋත්තර දෙන්නට මිරිස වැටිය නමින් සෑයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ලෝවා මහා ප්‍රාසාදය තට්ටු 9යි මහල් 9යි රහතන් වහන්සේලා දහස් සංඛ්‍යාත පිරිසකට වැඩවසන්න පුළුවන් විදිහට නිර්මාණය කරනවා මහා විහාරය තුල. ඊට පස්සේ එතුමාගේ ඇවෑමෙන් අපේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද නායක හාමුදුරුවෝ කිව්වා වගේ සම්පූර්ණ කරන්න බැරි වෙච්ච විහාර කර්මාන්තය එතුමාගේ මලනුවන් සද්ධාතිස්ස කුමාරයා රජ වෙලා නිර්මාණය කරනවා. සද්ධාතිස්ස කුමාරයා ඒ විතරක් නෙවෙයි. දක්ෂිණගිරි විහාරය, වෙළඟවැටිය, කල්ලකලෙන කුළුම්බාල විහාරය, පෙතඟවැලි විහාරය, දුමුල් පෑතිස් විහාරය, දුරතිස්වැව, මාතු විහාරය හා දිගාවැව දක්වා යොදුනෙන් යොදුන විහාර ඉදි කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. දිගාවැව විහාරයේ සෑයක් ඉදි කරලා සුවාසූ දහසක් ධර්මස්කන්ධය වෙනුවෙන් සුවාසූ දහසක් පූජා විදි කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔන්න ඔය කියන දිගාවැව විහාරයේ ඉදි කරපු සෑරදුන් වහන්සේට තමයි අපි මේ සූදානම් වෙන්නේ අද දවසේ ප්‍රතිනිර්මාණය කරන්නට මේ මහා දීඝවාපි අරුණ වැඩසටහන ආරම්භ කරන්නට. ඒ නිසා ඉතිහාසය තුල අපේ රට බතබුලතින් ස්වයංපෝෂිත කරපු දිගාමඩුල්ල ප්‍රදේශයේ කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් අස්වද්දලා රටේ ජනතාවට බත සපයපු ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට ස්වර්ණමාලී සෑරදුන් වහන්සේගේ ධාතු නිදානෝත්සවයට වැඩම කරපු 90 කෝටියක් මහරහතන් වහන්සේලාට දවස් 7ක් දන් දෙන්න තරම් ශාස්ත්‍රීක වෙච්ච අටුකොටු සම්පාදනය කරපු මේ මහා විශ්වයේ පුදුම කරවන ඉතිහාසය මූර්තිමත් කළේ ඒ රජවරු. ඒ රජවරුන්ට අපි සදා ණය ගැති. ඒ නිසා මේ රජවරුන් කළ කී දෑ යලි ප්‍රතිනිර්මාණය කරමින් මතු පරම්පරාවට ලබා දෙන එක වර්තමානික අපගේ උත්තුංග ප්‍රයත්නය බවට පත් වෙනවා. ඒ නිසා අපි සූදානම් වෙන්නේ උතුම් කටයුත්තට මුල පුරන්නට දිනූබිමට ණය නැති උදාර ජනනායකින් දෙපළක් ලංකාවේ ප්‍රථම පුරවැසියා සහ දෙවන පුරවැසියා හැටියට මේ සඳහා නායකත්වය ලබා දෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෙන්පතිතුමාණන් ඒත් එකම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපති දස වසරක් මුළුල්ලේ තමන්ගේ පාලන සමය තුල අපේ රටේ 30 වසරක ශාපලත් කුරිරු ම්ලේච්ඡ ලේපිපාසිත ත්‍රස්තවාදය 3 වසරකට වඩා අඩු කාලයක් ඇතුළත අවසන් කොට එවැනි විජයග්‍රහණයක් අත්පත් කරගත් එකම ජාතිය මේ ලෝකේ අපි පමණක් බවට පත් කරලා ලක්මවට කිරුළු පළඳවපු ලක්මවට කිත් යසස් පළඳවපු ඒ උදාර ජනනායකයාණන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාණන් කියන දෙපළම අද තව නොබෝ වේලාවකින් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වීමට නියමිතයි. ඒ දෙපළගේ ආශිර්වාදයෙන් නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය නිර්මාණය කොට ඒ සඳහා සභාපතිත්වයට පත් කරන්නේ අපේ රටේ භෞමික අඛණ්ඩතාවය සහ දේශීය ස්වෛරීත්වය වෙනුවෙන් දිවි කැපකොට ක්‍රියා කරපු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන්. එතුමන් යටතේ ක්‍රියාත්මක වන මේ උතුම් වැඩපිළිවෙලේ ප්‍රධානතම කොටස තමයි දීඝවාපිය යලි දකින්න කාරණාව. අපි අද සූදානම් වෙන්නේ ඒ සඳහා මුල පුරන්නට. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ සම්ප්‍රාප්තිය බෞද්ධ මාධ්‍ය ජාලයට නිරන්තරයෙන් සැපමිනෙන සම්බෝධි විහාරස්ථානයේ අග්‍රගණ්‍ය දායක මහත්මයෙක් එතුමා ළඟම ඉන්න දායකයාත් එතුමා. ඒ නිසා මීට 13 වසරකට පෙර අපොත්ති වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් නිර්මාතෘත්වයෙන් ඔබ මේ දකින රූප දසුන් මැවෙන බෞද්ධ රූපවාහිනියත් ඉනික්බිතිව 2011 වසරේ මැයි මාසේ 15 වෙනිදා බෞද්ධ ගුවන්විදුලියත් ඒත් එකම 2012 වසරේ ජනවාරි මාසේ 8 වෙනිදා ශ්‍රී සම්බෝධි සදහම් සංගරාවත් නිර්මාණය කොට එක්ව සැදුණු බෞද්ධ මාධ්‍ය ජාලය නිර්මාණය කරද්දී මෙතුමන්ගේ පාපහසින්
අපේ සම්බෝධි විහාර භූමිය සුවඳවත් වුණා. එනිසා රටටම ආඩම්බරයක් අභිමානයක් ආභරණයක් වෙච්ච අපි හැමෝම දුටු පමණින් සතුටු සිතින් හිනහෙන ලෙන්ගතු දයාවෙන් තමන්ගේ ජනී ජනයා ආශ්වාදනය කරන දැයි පෙරපිනෙන් පහළ වුණු උදාර ජනමූල නායකයාණෙනි ඔබට චිරං ජයතු කියා ප්‍රාර්ථනා කරමින් අපි තාමත්ම ගෞරවයෙන් ඔබතුමන්ව සම්බෝධි විහාර පරිශ්‍රයට මේ මොහොතේදී පිළිගන්නට සතුටුයි. තව නොබෝ වේලාවකින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියත් සමග මේ උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමටයි අපේ සූදානම. අද මේ අවස්ථාව සඳහා සපැමිණ සිටිනවා මේ වන විට අපේ මහජන මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය දුරන්දර රියර් ඇඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන් එවැගේම ජාතික උරුම සහ අපේ ප්‍රසංග කලාවන් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ධූරය දරන විදුර වික්‍රමනායක මැතිතුමන් මේ දිනවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එතුමා යටතේ තිබෙන්නේ ඉතාමත්ම දැවැන්ත වැඩ කටයුතු සම්භාරයක් එතුමා කරගෙන යනු ලබනවා. ඒ වගේම පුරාවිද්‍යා එම අමාත්‍යංශයේ මැදිහත් වීම මත අපේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මැතිතුමන් මෙතන ඉන්නවා. අපේ උතුරු නැගෙනහිර පළාත්වල සුවිශේෂී ස්ථාන කුරුන්දු විහාරය ඒත් එකම ආදා උල්පත වගේ ස්ථානවල සපුමල් ගස්කඩ වගේ ස්ථානවල විහාරස්ථාන යලි කැනීම් කරලා ගොඩ අරගෙන අපේ උරුමය ලොවට දෙන්නට සූදානම් වෙනවා. අපේ බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමා ඒ සඳහා දැවැන්ත නායකත්වයක් ලබා දෙනවා. එතකම අපේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්තුමන් මේජර් ජෙනරාල් ජගත් අල්විස් මැතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අද මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අනදර නිලධාරීතුමන් රියර් ඇඩ්මිරාල් ආනන්ද පීරිස් මැතිතුමන් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මැතිතුමන් ඒ වගේම අපේ බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂවරුන් හැටියට හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මැතිතුමන් ඒ වගේම ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමන් ඒ වගේම අපේ දායක සභාවේ ලේකම් දුරන්දර අධ්‍යක්ෂ සුරනිමල සේනාරත්න මැතිතුමන් වෛද්‍ය හර්ෂාලස් මැතිතුමන් ආදී කොට ඇත්තව පිරිස අද මේ අවස්ථාවට සම්බන්ධව සිටිනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ද සමගින් තමන්ට හුරුපුරුදු මේ විහාර පරිශ්‍රය වෙත සම්ප්‍රාප්ත වෙනවා. අපේ දායක සභාවේ සභාපතිත්වය දරන්නේ අතිගරු ජනාධිපතිතුමන්. ඒ දෙපළ විසින් අපේ විහාරස්ථානයේ බුද්ධ මන්දිරය වෙත මල් පූජා කොට ඉන් අනතුරුව ගරුතර මහා සංඝරුවනට වන්දනා කොට මෙම උත්සව සභාවේ වැඩ කටයුතු සඳහා සහභාගී වීමට නිමිතයි. ආරක්ෂක ලේකම් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන් ඇතුළු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මැතිතුමන් ඇතුළු පිරිස එතුමා හා සමග මෙම කටයුත්තට සහ සම්බන්ධ වනවා. මුළු මහත් ලෝකයක් මවිත කරවන බෞද්ධ පුරාවස්තු සංරක්ෂණය කරමින් ඒවා මතු පරපුර වෙනුවෙන් ශේෂ කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද නිර්මාණය කරන ලද නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය මගින් අද දවසේ දීඝවාපිය අරුණ අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය සඳහා සපැමිණි
අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන සියලුම දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවීම සඳහා අපි තාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක දුරන්දර මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අග්ගමහා පඬිත අති ගෞරවාස්පද මකුලෑවේ විමල මහනහිමිපාණන් වහන්සේට අවසරයි ස්වාමීනි. හොඳයි. නමස්කාරය කියන්න පංචශීලයේ පිහිටීම සඳහා සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සාදු සාදු සාදු. ගෞරවනීය නමස්කාරය අති ගෞරවාස්පද මහානායමිපාණන් වහන්සේට. පින්නතුනි, මීළඟට අපි සූදානම් වෙන්නේ මේ ඓතිහාසික මොහොත ගෞරවනීය ලෙස ආරම්භ කරන්නට, මංගල පහන් සිළු දල්වමින් එම චිරාගත සම්ප්‍රදායට ගරු කරන්නට. ඒ සඳහා මා කැමැති ආරාධනා කරන්න, අපි මෙතෙක් වේලා ඉතිහාසය පිළිබඳව කතා කර කර හිටිය ඔබතුමන්ලා පැමිණෙන තෙක් දුටුගැමුණු නරෝත්තමයා මේ රට ඒකච්ඡත්‍ර රාජ්‍යයක් බවට පත් කරා කියලා අපි කිව්වා. ඉන් අනතුරුව එතුමාගේ ආදරණීය මලනුවන් සදාතිස්ස කුමාරයා රජ බවට පත් වෙලා දීඝවාපී සෑරදුන් වහන්සේ නිර්මාණය කරා කියලා අපි කිව්වා. ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ සම්පූර්ණ කළා කියලා අපි කිව්වා. නවමහල් ප්‍රාසාදයක් හැටියට තිබිච්ච ලෝවා මහා ප්‍රාසාදය පහන් සිලකින් ගිනි ඇවිලිලා සම්පූර්ණයෙන් බිමට සමතලාලා තිබිද්දී සත්මහලක් දක්වා ප්‍රතිනිර්මාණය කරා කියලා අපි කිව්වා. එනිසා එදා ඉතිහාසයේ යලි පන්න ගන්නමින් 30 වසරක කුරිරු ලේපිපාසිත ම්ලේච්ඡ ත්‍රස්තවාදය 3 වසරකට වඩා අඩු කාලෙකින් මෙරටින් මුලිනු පුටා දමන්න නායකත්වයේ මූලිකත්වය සහ අනුශාසකත්වයේ දරපු නිර්භීත එඩිතර පියවර ගත්තු අපේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍යතුමන් අද මේ මොහොතේ ඉන්නවා. එතුමන්ට එදා ශක්තියක් වෙච්ච තමන්ගේ ආදරණීය එක්කුස උපන් සහෝදරයා අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා හැටියට මේ රටේ පළමු පුරවැසි හැටියට ඒකට නායකත්වය දෙනවා. මේ දෙන්නටම තියෙන්නේ රට පිළිබඳ පුදුමාකාර කැක්කුමක්. ඒක කවදාකවත් සංසිඳෙන්නේ නැති ලෝකයක් මවිත කරන කැක්කුමක්. ඒ නිසා තමයි
මේ දෙපළම එකතු වෙලා මේ සා විශාල බෞද්ධ පුනරුද්ධයකට පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරමින් රටේ මතු පරම්පරාවට අනාගතයට මේක බාර දෙන්න දිනූබිමට ණය නැති උදාර පුත්‍රයන් දෙපළක් හැටියට සිද්ධ කරන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබ දෙපළටත් ඒ වගේම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමිය අපේ අනුරාධා යහම්පත් මැතිණියටත් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අපේ තවත් දිනූබිමට ණය නැති උදාර රණවිරුවෙකු වෙච්ච රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන්ටත් ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ටත් මෙම උදාර කටයුත්ත ජනාධිපතිතුමා කිසිම බයක් සැකක් නැතුව බාර දුන්නු යුද්ධයේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම සක්‍රීය දායකත්වයක් සපයමින් අපේ රට මේ යුද්ධයෙන් බේරා ගන්නට දිවිහිමියෙන් සටන් කරලා කැපවුණු වර්තමානයේ පාතාලය මර්ධනය කරමින් මත්තුව දුරින් රට බේරා ගන්න දැවැන්ත පරිශ්‍රමයක් දරන ජාතික ආරක්ෂාවේ වගකීම කරුවර දරාගත්තු ආරක්ෂක ලේකම් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන් පත් කරලා තිබෙනවා මෙහි සභාපතිත්වයට. එතුමාටත් ආරාධනා කරනවා. ඒ වගේම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමා විශේෂඥ වෛද්‍යවරයෙක් මහාචාර්යවරයෙක් වුණාට අද එතුමා කරන්නේ කුරුන්දු විහාරයටත් ආන්දන්කොළඹ විහාරයටත් ගිහිල්ලා සපුමල්ගස්කඩ විහාරයට ගිහිල්ලා නැතිවෙච්ච අපේ උරුමය ගොඩ අරගෙන රටට බාර දෙන්න කටයුත්ත නිර්භයව කරනවා. එතුමන්ටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් මැතිතුමන්ටත් ඒ වගේම මේ උත්තුංග වෑයමේදී සමගිය බලය වේ කියන පදනම මත පිහිටා ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය මැනවින් ලබා දෙන යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය ඇතුළු හැමදෙනාම එකතු පහදු කරගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිය හැටියට දැවැන්ත මෙහෙවරක් කරමින් ඒ සියල්ලම කරන ගමන් COVID-19 වසංගතයෙන් අපේ රට මුදවා ගන්න ඒ කාර්යසාධන බලකායේ සභාපතිත්වයක් දරමින් අති උත්තරීතර මෙහෙවරක් සිද්ධ කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ට අපි එතුමාට ආරාධනා කරන්නේ මේ සමස්ත බලගණයන් සියල්ලම නියෝජනය කරන්නට. ඒත් එක්කම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම මේ ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජික මහත්මයාපින් ගොඩක් ඉන්නවා. මේ හැමෝම නියෝජනය කරමින් අපේ නීතිඥ දිලිත් ජයවීර මැතිතුමන්ටත් ගෞරවයෙන් ආරාධනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලය නිර්මාණය කරන්න විශාල මෙහෙවරක් කරපු අපේ දිලිත් ජයවීර මැතිතුමන්ට ඒත් එක්කම බෞද්ධ මාධ්‍ය ජාලයේ මෙහි මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. ඒ නිසා එහි අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්ටත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපි මේ මොහොතේ. ඒ වගේම මේ ගරා වැටුණු ගඩොල් ගොඩක් වගේ අපට පෙනෙන දීඝවාපිය යලි පිළිසකර කරලා එහි දානශාලා විශ්‍රාමශාලා ඉදි කරලා සජීවීමාන කරන්න තමන්ගේ නිර්මාණ කෞශල්‍ය මැනවින් විදහා දක්වපු ඒ සඳහා අපේ ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා විශ්වාසනීයව සම්බන්ධ කරගත්තු ගෘහ නිර්මාණ ශිල්පී රවීන්ද්‍ර අතුකෝරළ මැතිතුමාටත් ඒ වගේම මේ සමස්ත කටයුත්ත සංවිධානය කිරීමේදී ලේකම්තුමාට ලොකු ශක්තියක් වෙන අපේ කාර්යසාධන බලකායේ ලේකම්තුමිය ජීවන්ති සේනානායක මැතිණියටත් අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා පොල් තෙල් පහන් දැල්වලා මේ කටයුත්ත සුබ මුහුර්තයෙන් ආරම්භ කරන්නට.
ගෞරවනීය ප්‍රණාමය මංගල ප්‍රදීපය පහන් කිරීම සඳහා සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම. මීළඟට අපි සූදානම් වෙන්නේ ගරුතර මහා සංඝරුවනගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ කාලේ රජවරු යුද්ධයට ගියත් රණබෙර වයමින් ඉදිරියේ පිරිත් සජ්ජායනා කරපු ස්වාමින් වහන්සේලා හිටියා ආශිර්වාද කරමින් අපේ රට රැක ගන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ටත් ආරක්ෂක ලේකම්තුමා කාලේ රට රැක ගන්න මහඟු මෙහෙවරක් මහඟු ආශිර්වාදයක් ගරුතර මහා සංඝරුවන ලබා දුන්නා. අපි සූදානම් වෙන්නේ උන්වහන්සේලාගේ අනුශාසනාව මේ වැඩමුකට වදාළ සමස්ත මහා සංඝරුවනගේ ආශිර්වාදයෙන් අපි ආරාධනා කරන්නේ මහා විහාරවංශික ශාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක දුරන්දර මහනුවර අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිපති පොළොන්නරුව සොළොස් මස්ථානාධිපති අධ්‍යාපනපති අති පූජනීය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනාහිම්පාණන් වහන්සේට අවසරයි අපේ හාමුදුරනේ. අතිගරු මහා නායක මාහිම්පාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. අතිගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, මැති ඇමතිවරුනි, අනිකුත් පින්වත්නි, අපි අද සහභාගී වන්නේ දීඝවාපී වෙනුවෙන් සංවර්ධන අරමුදල ආරම්භ කරන නිල උත්සවයටයි. ඒ සඳහා තමයි අද අපේ අස්ගිරි මල්වතු අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අපි මමත් ඒ වගේම මැදගම ධම්මානන්ද අපේ ලේකම් හාමුදුරුවොත් මේ අවස්ථාවේ සහභාගී වන්නේ. රාමඤ්ඤ මහානිකායේ මහානායක මාහිම්පාණන් වහන්සේ, අමරපුර මහානිකායේ අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේ දෙනම ප්‍රධාන අපේ අනිකුත් හාමුදුරන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් විනාඩි 3ක නියමිතව තිබෙන්නේ. එහෙමයි කෙටි අනුශාසනයක් පැවැත්වීමට. මේ අවස්ථාවේදී මේ සම්භාවනීය අවස්ථාව ජනගත කිරීම සඳහා බෞද්ධ නාලිකාවෙන් ලබා දෙන ශක්තිය අපි ආශිර්වාදාත්මකව අගය කරන්නට ඕන. උදේ හවස බෞද්ධයෝ වන්දනා කරන උතුම් බුදුරජාණන් වහන්සේගේ පහසින් පවිත්‍රත්වයට පත් වුණ ස්ථාන 16ක් මේ රටේ පිහිටා තිබෙනවා. ඒ තැනට නොගියත් ගෙවල් වල ඉඳලා මයංගණන් නාගදීපං ආදී වශයෙන් මේ ස්ථාන 16ම අපේ බෞද්ධයෝ අතීතයේ සිටම වන්දනා කරනවා. ඒ නාමාවලියේ 6 වෙනි ස්ථානයේ තමයි දීඝවාපිය. මේ දීඝවාපියේ විශේෂත්වය මේ දක්වාම අද රුවන්වැලි මහා සෑය මට්ටමින් අපට ගොඩනගා ගන්නට බැරි අවස්ථාවක් උදා වී තිබීම. හැබැයි ඉතිහාසයේ පුරාවටම ප්‍රයත්නයක් යොදා තිබෙනවා දීඝවාපියත් රුවන්වැලිය මෙන් වන්දනාවට සුදුසු මට්ටමට පත් කරගන්න. කෙසේ හෝ ඒ අවස්ථා මගහැරී තිබෙනවා. මේ අවස්ථාවේදී උත්සාහයක යෙදෙන්නේ අවුරුදු 2-3ක් ඇතුළත රුවන්වැලි මහා සෑය වගේ දීඝවාපියත් සදහැවතුන්ගේ වන්දනාවට යොමු කර ගැනීමටයි. විශේෂයෙන් යුද්ධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය මේ සඳහා මැදිහත් වෙන නිසා, ඒ වගේම ලැබෙන ආධාර විනිවිද භාවයකින් යුතුව ජනතාව දැනුවත් කරන නිසා මේ කටයුත්ත ඉතා ඉක්මනින් නිම වෙන බවට අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. සුදු හුණු පිරියම් කොට චෛත්‍යයේ වැඩ නිමකොට කොත් පළඳා මළුව සලපතල මළුව සකස් කොට 4 වාහල්කඩකින් යුක්ත කොට 4 අතින් එන සදහැවතුන්ට ස්ථානයේ නවාතැන් පහසුකම්ද සහිතව මේ උතුම් පුණ්‍ය භූමිය විශ්‍රාමශාලා සහිතව සියලු පහසුකම් ඇතිවයි අංග සම්පූර්ණ කොට මේ චෛත්‍ය නිම කිරීමට බලාපොරොත්තු වන්නේ. මහා සංඝරත්නය වෙනුවෙන් අපේ ආශිර්වාදය සියලු කටයුතු සාර්ථක වීමට. මූලික කාරණා එපමණයි සිහිපත් කරන්න තිබෙන්නේ. මම මේ අවස්ථාවේ කැමැති මේ අදහසත් මේ ගවම්ම එකතු කරන්නට. අප ඉදිරියේ දිස්වෙන මේ ඡායාරූපේ දීඝවාපී අපට පේනවා ගස් කොළන් ගස් වැවිලා විශේෂයෙන් ගරා වැටුණු ස්වරූපයකින් තිබෙන බව. 1870 ගම්පොළ හාමුදුරු නම නාරංවිට සුමනසාර හාමුදුරු ගමේ තරුණ පිරිසක් සමග අනුරාධපුර වන්දනාවේ ගිහින්
උන්වහන්සේට එදා රුවන්වැලි සෑය දිස්වෙන්ට ඇත්තෙත් අපට මේ ඡායාරූපෙන් දිස්වෙන දීඝවාපී ස්වරූප කියන එක ඉතිහාස පොත්පත් කියනකොට අපට දැනගන්න ලැබෙනවා. උන්වහන්සේ එදා අවුරුදු 150කට පමණ පෙර 1870 කියන්නේ ලොකු සංවේගයකට පත් වෙනවා. දුටුගැමුණු මහරජතුමා එදා ඒ ඉදිකල රුවන්වැලි මහා සෑය අද මේ මට්ටමින් ගස් කොළන් වැවිලා ජරා වාස වී තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ නැවත ගම්පලට ඇවිදින් සති දෙකකට පමණ පසුව තරුණ පිරිසක් කැඳවාගෙන බර කරත්තයක නැගී උදළු කැටි පොරෝ ආදී අරගෙන රුවන්වැලි සෑයට ගිහින් උන්වහන්සේ එතන හරියට කුටියක්වත් නැතුව ඒ ගිය කරත්තේ යටම ගෝනි කැබැල්ලක රාත්‍රියේ සැතපෙමින් රුවන්වැලි මහා සෑයේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ ආරම්භයේ ප්‍රතිඵලයක් තමයි ඊට අවුරුදු ගණනාවකට පසුව මම හිතන්නේ 1939 පමණ රුවන්වැලි මහා සෑයේ කොත පළඳවල අද අපට බුදුන් වැඩ සිටි දෙවුරන් වෙහෙර සංකේතමත් කරමින් ලංකාවේ හැම දෙනාගේම සද්ධාව වඩන රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය වුණේ. මම මේ කාරණේ මතක් කරේ මේ දීඝවාපියත් අද මේ අතිගරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වන නිසා නොබෝ කාලෙකින් අපට මේ වාසනාව මේ දීඝවාපී චෛත්‍යයෙන්ද දැක ගන්නට පුළුවන් වෙනවා. එවිට සොළොස් මස්ථානයේම අංග සම්පූර්ණම දුටුවන්ගේ ශ්‍රද්ධාව වැඩෙන ආකාරයට සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ වෙලාවේදී මා සිහිපත් කරන්න කැමති නම සද්ධාතිස්ස ඉතිහාසයේ රජවරු දහමට මොනතරම් ලැබියාවක් තිබුණාද කියනවා නම් ඒ නමෙන්ම පැහැදිලි. එදා රජවරුන්ගේ නම්ගම් අද වගේ නොවේ. ඒ බුද්ධ ධම්ම සංඝ කියන ඒ නාම එක්ක බැඳුනා. බුද්ධ දාස, සංඝ බෝධි, සිරි සංඝබෝ, දාඨෝපතිස්ස ආදී වශයෙන්. ඒ නිසා ඇඟේම නමේම තිබුණා ඒ බෞද්ධකම. මේ වෙලාවේදී නිසා අපට ලොකු ශක්තියක් වෙනවා මේ කාරණා මා මතක් කරේ. ඒ වැදගත් කාරණා තුලින් අපේ මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ඕන නිසා රජ කාලයේ තිබුණු ශ්‍රී විභූතිය නැවත ඇති කරගන්න ඒ නිසා මේ වැඩපිළිවෙල උපකාරී වෙනවා. අපේ ප්‍රෞಢ ඉතිහාසය නැවත ඉස්මතු වෙනවා. මුතුන් මිත්තෝ විශේෂයෙන් වෙහෙර විහාර නිර්මාණය කරේ අනාගත පරපුරටත් මේවා දැක බලා ගැනීමටයි. මතු උපදින පරම්පරාවට හරි අපේ ඉතිහාසය ඉතුරු කරන්නට ඕන. ඒ නිසා මේ පුණ්‍ය භූමිය ගොඩ නැංවිය යුතුමයි. ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මෑතකදී මේ බිමෙන් 13 වහන්සේලා හමු වුණා කියන්නේ මේ උතුම් භූමිය ඉතාමත්ම පූජනීයයි. නොදුරු කාලයක මා හිතන්නේ ආරක්ෂක ලේකම්තුමා සිහිපත් කරලා තිබුණා පසුගිය දිනක මේ 13 වහන්සේලා ලංකාව පුරා අනුරාධපුර, පොළොන්නරු, ඒ වගේම කොළඹ මහනුවර ස්ථානවල ප්‍රදර්ශනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා කියලා. අපි හිතනවා එබඳු ප්‍රදර්ශන වැඩපිළිවෙලක් ඇති කර පසු අපේ රටේ සදහවතුන් මේ පිළිබඳව ලොකු උනන්දුවක් අරගෙන අවශ්‍ය ආධාර උපකාර සිදු කොට ඉතා ඉක්මනින් මේ කටයුතු නිම කරගන්න පුළුවන් වෙයි කියලා. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා මේ රටේ ජනපති පදවිය දරන කාලේ ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යාංශයේ පිහිටවීමෙන් පසු මේ රටේ ජාතික උරුමයට ලොකු තැනක් ලැබුණා. ඔබතුමා ජයේ උරුමය දරුවන්ටයි කියලා එදා වැඩසටහන් මෙහෙව්වා අපට මතකයි. ඒ නිසා මේ සියල්ල අපි කරන්නේ ජාතියේ දරු පරපුර වෙනුවෙන්. උතුරු වසන්තයේ නැගෙනහිර නවෝදය කියලා යුද්ධයෙන් පසු වැඩ ආරම්භ කළේ මෙන්න මේ වගේ වැඩපිළිවෙළ දියත් කිරීම සඳහායි. ඒ නිසා අපි විශේෂයෙන් වර්තමාන ජනාධිපතිතුමා ගේ මූලිකත්වයෙන් මේ කටයුතු නැවත පණ ගැන්වීම අපට ලොකු ශක්තියක්. අපි බෞද්ධයෝ, මේ රටේ බෞද්ධයෝ පමණක් නොවේ අන්‍ය ආගම් අදහන පූජකවරු පවා නැවත ගරා වැටුණු දේවල් ගොඩනංවනවා නම් ඒ කාර්ය විය යුතුමයි කියන එක අවධාරණය කළා. අපි ඒක මේ අවස්ථාවේ මතක් නොකළොත් මගේ අනුශාසනාවේ අඩුවක් වෙන නිසා මම මේ පුංචි මතක් කිරීම සිදුකොට විනාඩි 3 අනුශාසනාව නිම කරනවා. වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනියම් බැලු බැලු හැම තැනම
වෙහෙරක් පෙනියම්. ඉන් දෙන පනි විඩය සවනට දැනියම් දුටු දුටු හැම සිතකම සිල් ගැනීයම්. මැසිලින් ජයකොඩි පියතුමා කිව්වේ එකෙන් රට පුරාම පන්සල් හැදිය යුතුයි. පන්සලෙන් දෙන පණිවිඩය ජනතාවගේ සිත් සිල් ගැන්වීමට ගුණවත් කිරීමට යහපත් කිරීමට උපකාරී වේවා කියලා. එතුමාගේ ඒ ප්‍රකාශයටත් වඩා අපි අවධාරණය කරන්න ඕනේ අද වගේ මේ වගේ වැඩසටහනකදී මෙන්න මේ පණිවිඩය. උතුරත් දකුණත් අනෙක් දෙපැත්තත් වෙහෙරෙන් සුදු වී ඇත නංවා කොත් යම් විට යම් කොත් සුන් වී ඇතහොත් යලි නංවන තුරු කන්න එපා බත්. මේ කියන්නේ මර්සිලින් ජයකොඩි පියතුමා. වෙහෙර විහාර අනිවාර්යයෙන්ම ප්‍රතිසංස්කරණ කළ යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කිරීම කෙරෙනවා. මේ වගේ චෛත්‍ය අනිවාර්යයෙන්ම අපි තහවුරු කිරීමට වඩා වැදගත් වන්නේ නැවත එදා තිබුණු මට්ටමට ප්‍රතිසංස්කරණය කොට සදහැවතුන්ට වැඳුම් පිදුම් සඳහා මේවා ගොඩ නැංවිය යුතුමයි. අනිත් කාරණේ කොත් පැලඳිය යුතුයි. ඊළඟට ඒ කාර්යය කෙරෙන තුරු බඩගින්න ඉඳලා හෝ මේ කාර්යය කළ යුතුයි. ඒ නිසා මොන තරම් දැක්මක් අන්‍ය ආගමිකයන්ට පවා තිබුණාද කියන එක එයින් අපට වටහා ගන්නට පුළුවන්. ඒ නිසා ඒ කාරණයක් සිහි ගන්නමින් මේ වෙලාවේදී අපි නැවතත් ආශිර්වාද කරනවා උතුම් දළදා වහන්සේගේ සහ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ අදින් ආරම්භ කරන දීඝවාපිය යලි දකිමු යලි වඳිමු යලි නගමු කියන මේ සංකල්පය ශක්තිමත් වීමට අප හැම දිනාටම ඒ ශක්තිය ලැබේවා. මේ පින්කමට සහභාගී වෙන ඔබට තෙරුවන් සරණයි. යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ගෞරවනීය නමස්කාරය පරම පූජනීය අනුනාහිම්පාණන් වහන්සේට. මිලකට අපි සූදානම් වෙන්නේ අනාගතය දැන් දකින්නට. අපිට කිසියම් ඉලක්කයක් තිබෙනවා නම් ඒට දැක්මක් සහ යම් පදනමක් තිබිය යුතුයි. ඒ දැක්ම අනාගතයේ මෙය සැදුනාට පසුව විද්‍යමාන වෙන ආකාරය යලි දකිමු දීඝවාපිය විශේෂාංගය තුලින් දැන් ඔබ හමුවට. වසර 2500කටත් එහා ගිය ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය වංශ කතාවේ තවත් සුවිශේෂී ජාතික උරුමයක් ලෙස දීඝවාපිය පුදබිම හැඳින්විය හැකිය. බුදුන්ගේ පහසලද 11 ස්ථානයන්ගෙන් එකක් වන දීඝවාපිය එකල හැඳින් වූයේ නඛා වෙහෙර ලෙසයි. දීඝවාපී චෛත්‍ය පුදබිම ආරම්භ වුණේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ. බුදුහාමුදුරුවෝ බුදුබව ලබාගෙන ලංකාවට 3 වරක් වැඩියා. 3 වෙනි වර කැලණියට වැඩලා කැලණියෙන් ශ්‍රීපාද පත්මයේ පිහිටවලා සමනල කන්දේ දිවා ගුහාවේ දිවා විහරණය කරලා එතනින් උන්වහන්සේ වැඩියේ දීඝවාපී ප්‍රදේශයට. බුදුහාමුදුරුවෝ වඩින කාලේ ඒ ප්‍රදේශයේ කුමන නමකින් හැඳින්වුවාද කියලා දැන ගැනීමට කිසිම පුරා විද්‍යාත්මක හෝ ඓතිහාසික සාධකයක් නැහැ. නමුත් ඒ භූමිය තිබුණු බව අපිට පැහැදිලි. බුදුහාමුදුරුවෝ එහෙට වැඩලා ඔය චෛත්‍ය පිහිටලා තියෙන භූමියේ 500ක් රහතන් වහන්සේලා සමග මොහොතක් ධ්‍යාන සුවයෙන් වැඩ ඉඳලා මෙය පාරිභෝගික චෛත්‍යයක් බවට පත් කළා මේ භූමිය. අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දීඝවාපී ග්‍රාම සේවා වසමේ දීඝවාපී පූජා භූමිය පිහිටා ඇත. ගල්ලොය ගඟේ දකුණු දෙසින් කිලෝමීටර 3ක් පමණ වන්නට වන සුන්දර තැනිතලා භූමියක ගොඩනගා ඇති දීඝවාපී ආරාම සංකීර්ණය දාගැබකින් හා තවත් විහාරාංග රැසකින් සමන්විතය. බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී දීඝවාපිය චෛත්‍ය රාජානන් පිහිටා ඇති ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බව වංශ කතා මගින් සනාථ වේ. එය සනිටුහන් කරනුවස් සද්ධාතිස්ස රජු විසින් දීඝවාපී චෛත්‍යය කරවන ලද බව මහා වංශයේ සඳහන්ය. ඉන් අනතුරුව අනුරාධපුරයේ රාජ්‍ය විචාල මහාදාටික මහානාග කනිට්ටතිස්ස ජෙට්ටතිස්ස හා ධාතුසේන රජවරු විසින් දීඝවාපිය පුදබිම තවත් විහාර අංගයන්ගෙන් සමලංකෘත කළ බවද දීඝවාපිය ඉතිහාසයේ ලියවී ඇත.
නැගෙනහිර පළාතට අයත් වන දීඝවාපිය ලොවක් විශ්මයට පත් කළ ලක්දිව අති විශාල දාගැබ් කර්මාන්තයේ මහිමය කියාපාන්නකි. දැනට ශේෂව පවතින දාගබේ උස අඩි 60ක් දක්වා විහිදී ඇති අතර වට ප්‍රමාණය අඩි 665ක් පමණ වේ. පේසා වලලු 3ක පැහැදිලි සාධක හඳුනාගෙන ඇති දාගැබෙහි දිසා 3ක ඉදිකර ඇති වාහල්කඩ 3ක් හඳුනාගෙන ඇත. සම්පූර්ණ දාගැබ ගඩොල් හා මැටි බදාම යොදා ගනිමින් ගොඩනගා ඇති බව පැහැදිලිය. ක්‍රිස්තු වර්ෂ දෙවන ශතවර්ෂයේදී කනිට්ඨතිස්ස රජු මෙම ස්තූපය ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වන අතර ස්තූපය අවට භූමියෙහි බෝධිගර, ප්‍රධානගර, පටිමාගර හා ආවාස ගෘහ ආදී විවිධ ආරාමික ගොඩනැගිලි දක්නට ලැබේ. ගරා වැටුණු සුම්මුංගොඩ අතර තිබිලා ලැබිච්ච ධාතු කරඬු සමග රත්තරම් පත්තිරු දෙකක් තිබුණා. ඒ රත්තරම් පත්තිරු දෙකේ අකුරු තිබුණා. ඒ අකුරු කියවලා බැලුවා. ඒ දෙවරේම තියෙන එක සමාන ලිපියක් තියෙන්නේ. ඒකෙන් කියනවා සිද නක මහරජහ පුත මලිතිස මහරජහ සොවන තුබේ කියලා තියෙනවා. ඒකෙන් කියන්නේ සිද්ධ කියන්නේ සිද්ධම් යහපතක් වේවා කියන එක. නක මහරජහ පුත මලිතිස මහරජහ කියන්නේ නාග මහරජුරුවන්ගේ පුත්‍ර මලුතිස්ස මහරජුගේ ස්වර්ණ තූපයයි කියන එකයි ඒකෙන් කියන්නේ. මෙතන නක මහරජ කියලා කිව්වේ අනුරාධපුරයේ රජ කරපු මහල්ලක නාග රජුරුව. ඒ රජතුමාගේ පුත්‍රයා මලුතිස්ස කියලා මේකේ සඳහන් වෙන්නේ. මලුතිස්ස කියලා කියන්නේ වංශ කතාවේ කනිට්ඨතිස්ස කියලා සඳහන් වෙන රජතුමා. එතකොට මේ ස්වර්ණ ස්තූප නැත්තම් මේ කරඬු හරිගස්සලා චෛත්‍යය තැන්පත් කරලා තියෙන්නේ කනිට්ඨතිස්ස රජතුමා. එතකොට වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මේ දාගබේ නිධානයක් කරලා තියෙනවා සද්ධාතිස්ස කුමාරයා ගොඩනැගුවට පස්සේ. ඒක කරලා තියෙන්නේ කනිට්ඨතිස්ස රජතුමා විසින් බව මේ ලියවිල්ලෙන් අපිට පැහැදිලි වෙනවා. 1866 දී එවකට මඩකලපුව දිසාපතිගේ නියෝගයක් අනුව රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් කැනීම් කටයුතු ආරම්භ කරන ලද අතර කැනීම් අවස්ථා ගණනාවකදී පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත පුරාවස්තුන් හමු වී ඇත. 1962-65 අතර කාලය තුලදී ලෝකඩ දේවතාරූප, ලෝකඩ චක්‍රයක්, කොත් නැති පලිඟු කරඬු, රන් මුදු, රන් කාසේ, ගලින් කළ සිංහරූප, බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් හඳුනාගෙන ඇත. ස්වභාව ධර්මයේද මානව ක්‍රියාකාරකම් හේතුවෙන්ද ශේෂ වී ගිය දාගැබ ප්‍රතිසංස්කරණය කරන්නට 1980 දශකයේදී ආරම්භ කළ අතර දාගැබේ 3 වන පේසා වලලු මට්ටමේ සිට ගර්භයේ අඩි 35ක පමණ කොටසක් සංරක්ෂණය කර ඇත. ඒ සමගම 2012-2020 කාලය තුල සිදු කළ කැනීම් කටයුතුවලදීද නටඹුන් අතරින් පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත රන් ආලේපිත කරඬු, රන් පතක ලියූ සන්නසක් මෙන්ම ශෛලමය කරඬු හමු වී ඇත. ඒ අතර දීඝවාපිය පුරා විද්‍යාත්මක වටිනාකම් හා නටඹුන් වාස්තු සංරක්ෂණයටද රසායන සංරක්ෂණයටද නතු කර ගනිමින් අඛණ්ඩව නඩත්තු කටයුතු සිදු කරමින් පවතී. අද වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ මෙම ඓතිහාසික දාගැබ ඇතුළු අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධක සුරැකීම වෙනුවෙන් රටේ අනෙකුත් පාර්ශවයන්ගේ සහාය ලබා ගැනීම අරඹා ඇත. සීමිත කාර්ය මණ්ඩලයකින් සමන්විත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රට පුරා ඇති 2,50,000ක් පමණ වූ පුරාවිද්‍යාත්මක ස්ථාන රැක ගැනීමට හා සංරක්ෂණය කිරීමට නොයෙකුත් දුෂ්කරතා ඇති වී ඇත. ඒ වෙනුවෙන් බාහිර ශ්‍රම ශක්තිය මෙන්ම මූල්‍ය ශක්තිය අවශ්‍යව තිබේ. පසුගිය යුද සමයේදී හා ඉන් පසුවත් උතුරු නැගෙනහිර පළාත්වල ඇති පුරාවස්තුන් ආරක්ෂාවට හා සංරක්ෂණයට නිබඳව ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහයෝගය නොඅඩුව ලැබිණි. මෙම අමිල පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්ෂණය කරමින් ප්‍රෞಢ වූ ඉතිහාසයක් අනාගත පරපුරට දායාද කිරීමේ වැදගත්කම හඳුනාගත් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව එහි මූලික පියවරක් ලෙස නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටුවා ඇත. එම බලකායේ ප්‍රමුඛමෙන්ම ප්‍රථම සංරක්ෂණ කටයුත්ත ලෙස ඓතිහාසික දීඝවාපී පුදබිමෙහි ශ්‍රී විභූතිය මතු පරම්පරාවට දායාද කරලීමේ මහඟු ක්‍රියාදාමය දැනටමත් ඇරඹී ඇත. ඒ උතුම් දීඝවාපිය යළි දැකීමයි.
ඒ උතුම් දීඝවාපිය යලි දකින්නට එදා ශ්‍රී විභූතිය ඔබේ දැස්මානයේ විද්‍යමාන කරගන්නට අපි හැමෝටම එකතු වෙලා හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සභාමිනි සෑම සිළු දෙනාම පිළිගන්නට වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නට අපි සූදානම් වෙන්නේ මේ උත්තුංග කටයුත්තේහි වගකීම කරුර දරාගෙන කටයුතු කරන පුද්ගලයෙකුට ආරාධනා කරන්න. එතුමා කොයිතරම් දුරට මේ වැඩේ ඇඟට අරන් ඉන්නවද කියලා දන්නවා නම් හිතට අරන් ඉන්නවද කියලා හිතනවා නම් පහුගිය දවසක නිරීක්ෂණ චාරිකාවක යෙදিলা රූපවාහිනියෙන් බෞද්ධ රූපවාහිනී පුවත් තුලින් අපි දැකපු හඬපටේ එච්චර පෙළගැස්මකින් කොහොමද මේ ඉතිහාසය කියන්නේ කියලා රස්තාවට කතා කරන අපිට ලැජ්ජ වෙන තරමටම එතුමා චතුර ලෙස ඒ කතාව කිව්වා. ඒ නිසාම අපි පුවත් නාලිකාවෙන් පසුවත් අපි මේ ප්‍රචාරය කරා මිනිස්සු ඇයි මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියන කාරණාව එතුමා අවධාරණය කරා. තනියම රජය කරන්නේ නැතුව ඇයි අපි දායක කරගන්නේ මහ ජනතාව කියලා එතුමා හොඳින් කිව්වා. ඒ නිසා ලංකාවේ අවි අත දරාගෙන රට දිනවන්නට භෞමික අඛණ්ඩතාවයේ දේශීය ස්වෛරීත්වය වෙනුවෙන් යුද බිමේ සටන් කරපු මහා සෙන්පතියෙක් පස්සේ කාලෙකදී පන්හිඳ දරාගෙන ගත් කතුවරයෙක් වෙලා ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම අලවියක් සහිත ග්‍රන්ථය රෝඩ් ටු නන්දි කඩාල් නැත්තම් රණමග ඔස්සේ නන්දි කඩාල් කියලා රචනා කරලා ඉන් නොනවති කඩොල්ලැත්තු උත්තර දේවී ගෝඨාභය චරිතාපදානය සිංහල ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම සහ අභිනවයෙන් එතුමන්ලා නසා වනසන්නට බලාපොරොත්තු වෙන පාතාලය ගැන කියවෙන පාතාලයෝ කෘතිය ආදී කෘති රචනා කරපු අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාට නොයසේනම් මෙම උතුම් කටයුත්ත අද සංවිධානය කරන නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති තැන්පත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සෑම දෙනා පිළිගන්න. වැඩම වදාළ අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අපේ අතිගරු ජනාධිපතිතුමනි, ඒ වගේම ගරු අමාත්‍යවරුනි, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමියනි, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුනි, හමුදාපතිවරුනි, පොලිස්පතිතුමනි, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජනරාල්තුමා ඇතුළු සියලුම නිලධාරීවරුනි, ඒ වගේම රජයේ නිලධාරීවරුනි, ලේකම්තුමියනි, සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ අපි ආරම්භ කරන මහා පුණ්‍ය කටයුත්ත අපි මාස ගණනාවක ඉඳන් පවත්වන්නට සූදානම් කරපු සැලසුම් කරපු කටයුත්තක්. නමුත් රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා අපිට මෙය සිදු කරගන්න හම්බුනේ නැහැ. නමුත් අපි අද මේ කටයුත්ත බොහොම සාර්ථකව සුළුවෙන් චාමෙන් අපි මෙතන කරන්න කටයුතු සම්පාදනය කරලා තියෙනවා. මෙතනදී අතිගරු ජනාධිපතිතුමනි විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපි කාර්ය සාධක බලකායේ නිලධාරීන් විදියට. අපිට මේ වගේ මහඟු පුණ්‍ය කර්මයක් සඳහා දායක වීමට සහාය මෙහෙයවීමට හැකිවන පරිදි නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා හා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා ඇති කරපු ජනාධිපති කාර්ය සාධක බලකාය ඇති කරලා එහි නිලතලවලට අපිව පත් කිරීම ගැන. ඉතින් අපි දීඝවාපී මහා චෛත්‍ය රාජානන් බැලුවාම දීඝවාපී චෛත්‍ය රාජානන් වගේම දීඝවාපී විහාරස්ථානයත් බොහෝ තර්ජනවලට ගොදුරු වෙච්ච ස්ථානයක්. අපිට මතකයි දැනට අවුරුදු මම හිතන්නේ දශක එකහමාරකට පමණ ඉස්සෙල්ලා අපේ නායක හාමුදුරනේ දීඝවාපියේ තියෙනවයි කියන පරිවාර චෛත්‍ය 8ක් තිබිලා තියෙනවා. එයින් එකක් සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා විනාශ කරලා දාපු දේ අපේ මතකයට එනවා. එතකොට විශාල ජනරැල්ලක් ඇති වුණා දීඝවාපිය බේරා ගනිව් කියලා. ඉතින් ඒක අපි හැමෝගෙම හදවත්වල තිබුණා. මෙවැනි උතුම් සිද්ධාස්ථානයක් නැගෙනහිර පළාතෙන් නැතිබංගස්ථාන වෙලා යන්න අපි ඉඩ තිය යුතු නැහැ. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගේ සහ
ගරු අගමැතිතුමාගේ උපදෙස් පරිදි අපි දීඝවාපි චෛත්‍ය රාජානන් අපි ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු ආරම්භ කළා. ඒ සඳහා යුද හමුදාවෙත් ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වය අපි ලබා ගන්නවා ශ්‍රම දායකත්වයේ විදියට. ඒ වගේම අපි රජයේ පැත්තෙන් බැලුවාම රජයේ මුදල් අවශ්‍යයි අපේ රටේ ආර්ථිකය නංවන්න. නමුත් අපි දීඝවාපි චෛත්‍ය රාජානන් නැවත සුරක්ෂිත කරලා සංරක්ෂණය කරන්න අපි රජයේ මුදල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒ සඳහා අපේ රටේ සියලුම බෞද්ධ ජනතාවගේ මුල්‍යමය උපකාර අපි බලාපොරොත්තු වෙනවා. රටේ සියලුම බෞද්ධ ජනතාව මේ සඳහා සම්බන්ධ කරගෙන අපි මේ චෛත්‍ය රාජානන් මේ තිරයේ දිස්වෙන ආකාරයට තමයි දැනට තියෙන්නේ. නමුත් තිරයේ පිටුපසින් දිස්වෙන ආකාරයට අපි සුදු පිරියම් කළා. කොත් වහන්සේ නමක් ඒ වගේම චූඩාමාණික්කයක් පළඳලා අපි අපේ බෞද්ධ ජනතාවට හිතේ හැටියට වැඳුම් පිදුම් කරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ඒ පැරණි ශ්‍රී විභූතිය නැවතත් අපේ දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේට ලබා දීමට අපි අවුරුදු 3ක් ඇතුළත මේ කාර්යය නිම කිරීමට අපේ මහානායක හාමුදුරුවනේ අපි උත්සාහ කරනවා. ඒ වගේම අපි මොනතරම් හොඳට මේ චෛත්‍ය රාජානන් සංරක්ෂණය කළ සුදු පිරියම් කළත් වැඩක් නැහැ. අපේ රටේ ඈත ප්‍රදේශවලින් දීඝවාපිය වන්දනාවට එන ඒ බෞද්ධ ජනතාවට නවාතැන් අරගෙන හිතේ හැටියට වැඳුම් පිදුම් කරලා නවාතැන් අරගෙන දින ගාණක් ගත කළා කුසල් රැස් කරගෙන යන්න පුළුවන් පරිසරයක් අපි ඇති කරේ නැත්තම් ඒ නිසා අපි ශාලා 4කින් සහ කාමර 20කින් යුතු විශාල විශ්‍රාම ශාලාවක් බොහොම නවීන පන්නේ සියලුම පහසුකම් සහිතව ඒ වගේම ඒ අයට දානය ඉවීමට දානය පිළිගැන්වීමට මුළුතැන් ගෙයක් සහ දානශාලාවක් ඒ වගේම ඒ අය සඳහා ආහාර පිළියෙල කිරීමට මුළුතැන් ගෙයක් ඇතුළු තවත් ගොඩනැගිලි දෙකක් අපි ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමනි. ඒ සඳහා රවින්ද්‍ර අතුකෝරාල ගෘහ නිර්මාණ ශිල්පියා අපිට ඒ සියලුම දේ ඇඳලා දීලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්තුමාගෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශාල සහායක් ඒ අමාත්‍යතුමාගේ සහයෝගයත් සමග අපිට ලැබෙනවා. ඒ වගේම අපිට බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමාගේ සහයෝගයත් අපිට නොබදව ලැබෙනවා. ඉතින් මේ විදියට අපි චෛත්‍ය රාජානන් සංරක්ෂණය කරලා ඒ සඳහා පැමිණෙන වැඳ පුදා ගැනීමට පැමිණෙන ඒ වන්දනා කරුවන් සඳහා සියලුම පහසුකම් සලසලා ඒ වගේම අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අපේ දීඝවාපිය විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේ සමග සාකච්ඡා කළා. දැන් තවත් වැඩපිළිවෙලක් අපි යොදනවා. ඒ දීඝවාපි විහාරස්ථානයේ භූමි භාගයම සල්ගස් වලින් නාගල්ස් වලින් සහ ඇසලගස් වලින් අපි ඒව රෝපණය කළා. ඉතාමත්ම ලස්සන මනරම් භූමි භාගයක් බවට පත් කරන්න. ඉතින් මේක අතිගරු ජනාධිපතිතුමනි මේක යෝධ කාර්යයක්. මේක සඳහා යෝධ ශක්තිය යෝධ වීරය යෝධ බලය අවශ්‍යයි. ඒ සඳහා අපි සැදී පැහැදී ඉන්නවා. අපේ හමුදාවන් ත්‍රිවිධ හමුදාව ඒ වගේම අපේ පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය මේ සඳහා ඒ යෝධ ශක්තිය යෝධ වීරය යෝධ බලය අපිට ලබා දෙනවා ශ්‍රමදායකත්වය අතින්. ඉතින් ඒ සමග අපේ රටේ බෞද්ධ ජනතාවගේ මුල්‍යමය දායකත්වය එකතු කරලා හොඳ සුසංයෝගයක් කරලා අපි මේ සීනය අපි වසර 3ක් ඇතුළත එලි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම අපි මේ චෛත්‍ය වටේ කැණීම් කිරීමේදී මේ පිළිසකර කිරීමට සති එකහමාරක් යනකොට මතු වුණා සර්වඥ ධාතුන් වහන්සේලා කියලා අපි විශ්වාස කරනවා. පුරාවිද්‍යාවලුත් එහෙම කියනවා. ඉතින් ඒ ධාතුන් වහන්සේලා සම්පූර්ණ ගෞරව සහිතව අද අම්පාර මහදිසාපතිතුමාගේ කාර්යාලයේ පුද පූජා සහිතව සියලුම ආගමික සත්කාර සහිතව වැඩවසනවා. අපි ඒ ධාතුන් වහන්සේලා අපේ අනුනායක ස්වාමින් වහන්සේ කිව් පරිදි අපි ලංකාව පුරාම ජනතාවට වැඳ පුදා ගන්න අපි ප්‍රදර්ශනය කිරීමට වැඩ කටයුතු කළා. නැවතත් අපේ අතිගරු ජනාධිපතිතුමා දුන් උපදෙස් පරිදි අපි නැවතත් දීඝවාපි විහාරස්ථානය වෙත වඩම්මගෙන ගිහිල්ලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුලේ අපි ඒ ධාතු ගර්භයේ තැන්පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් අපි එහෙම ධාතු ගර්භයේ තැන්පත් කළා වහලා දාන්න බලාපොරොත්තුවක් නැහැ.
වසරකට සැරයක් ඒ ධාතුන් වහන්සේලා එළියට වඩම්මවලා මහජනතාවට වැඳ පුදා ගන්න පුළුවන් අවස්ථාව සලසලා දීලා නැවතත් චෛත්‍ය රාජයන් ඇතුළට වඩම්මන්න ධාතු ගර්මයට වඩම්මන්න වඩා හිඳවන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේක යෝධ කාර්යයක් කිව්වේ අතිගරු ජනාධිපතිතුමනි. වසර 3කින් මෙය අවසන් කරනවා කියන්නේ යෝධ කාර්යයක්. මේ සඳහා ගඩොල් මිලියන 23ක් අවශ්‍යයි. ඒ කියන්නේ දවසකට අපි අවුරුදු 3කින් අවසන් කරන්න නම් මහානායක හාමුදුරුවනේ අපි දවසකට ගඩොල් 28000ක් 30000ක් අතර ප්‍රමාණයක් මේ චෛත්‍යයට බඳින්න ඕනේ. ගඩොල් 28000ක් 30000ක් මේ චෛත්‍යයට බඳින්න නම් ගඩොල් 30000කට අවශ්‍ය මැටි අපි කපන්න ඕනේ, අනන්න ඕනේ. ඒ වගේම අච්චුවල දාලා ගඩොල් කපන්න ඕනේ 30000ක් දවසකට. දවසකට ගඩොල් 30000ක් පුලුස්සන්න ඕනේ. ඒ පුලුස්සපු ගඩොල් 30000ක් වාහන වලට පටවගෙන මේ චෛත්‍ය රාජයාණන් ළඟට ගෙනියන්න ඕනේ, බාන්න ඕනේ. ඊට පස්සේ ගඩොල් 30000ක් අපි චෛත්‍ය රාජයාණන් මතට අපි ආපහු ගෙනියන්න ඕනේ. ගෙනහිල්ලා චෛත්‍යයට ගඩොල් 30000ක් දවසකට බඳින්න ඕනේ. එහෙම කරොත් පමණයි අපිට අවස්ථාව ලැබෙන්නේ අවුරුදු 3ක් ඇතුළත ඉවර කරන්න. මේ චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම අපේ එල්ලාවල මේනානන්ද නායක හාමුදුරුවෝ මට ප්‍රකාශ කරපු පරිදි 6 වතාවක්ද කොහෙද මේක ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරපු තැනම ඇන හිටලා තියෙනවා. නමුත් අපි විශේෂයෙන්ම හමුදාවල හිටපු අපි හැමදාම කියන දෙයක් තමයි නොහැක්කක් නොමැත කියන එක. ඉතින් මේ කාර්ය මේ විශාල පුණ්‍ය කර්මය කරන්න අපිට බැරි කමක් නැහැ. අපි එකා වගේ හිතාගත්තොත් හමුදාවල්, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය, ඒ වගේම රටේ පොදු බෞද්ධ ජනතාව එකා වගේ හිතාගත්තොත් අපි යල්ලි දකුමු දීගවාපිය කියලා අපිට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් අපේ නායක හාමුදුරුවනේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපිට මේ උතුම් චෛත්‍ය රාජානන් අද රුවන්වැලි සෑරදුන් අපි දකින විදියට අපිට දකින්න අපිත් අපේ දෑසුත් පින් කරලා තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ යෝධ කාර්ය කරන්න දවසකට ගඩොල් 35000ක් නිෂ්පාදනය කරලා චෛත්‍යයට බඳිනවා කියන එකම යෝධ කාර්යයක්. නමුත් අපේ හමුදාපතිවරුත් ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමාත් ඒ සඳහා සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ අය ඒක පුළුවන් දෙයක් මිසක් බැරි දෙයක් නෙවෙයි. මේක අපිට කරන්න පුළුවන් කියන හැඟීමෙන් මේ මහා පුණ්‍ය කර්මය සඳහා සහභාගී වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අපේ මහානායක හාමුදුරුවෝ ඇතුළු සියලුම සංඝයා වහන්සේලාගෙන් අපි ඉල්ලා සිටින්නේ අපිට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලබා දෙන්න. ඈත අතීතයේ මෙවැනි විශාල චෛත්‍යයන් ගොඩනැගීමේදී ඒ රජදරුවන්ට හැමදාම ආශිර්වාදයක් වුණේ ඔබ වහන්සේලායි. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය අපිට ලබා දෙන්න. ඒ ආශිර්වාදය අපිට යෝධ ශක්තියක්, යෝධ ධෛර්යයක් වෙනු ඇති. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමන්ගේ සහ අතිගරු ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය සහ උපදෙස් අපිට අවශ්‍යයි. ඔබතුමන්ලා නිතරම අපිට මේ සඳහා දිරිය දෙන බව අපි දන්නවා. ඉතින් අපි අද එකවන්ව මේ මහා සංඝයා වහන්සේලා ඉදිරියේ අපි ප්‍රකාශ කරන සිටිනවා. ඊ타මත්ම ඉක්මනින් වසර කීපයක් ඇතුළත අපේ බලාපොරොත්තුව තියෙන්නේ වසර 3ක් ඇතුළත මේ මහා පුණ්‍ය කර්මය අවසන් කරලා මහජනතාවට මේ අවස්ථාව ලබා දෙන්න. ඒක අපි ඉෂ්ට කරනවා කියන දේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබ වහන්සේලාට තවත් එක දෙයක් පැවසිය යුතුයි. ඒ තමයි අපේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ අපේ අද අග්‍රාමාත්‍යතුමා ජනාධිපති කාලයේ මේ මහා යුද්ධය ඉවර කරලා එතුමාට යෝධ ශක්තියක් වෙච්ච අද අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග මියගිය යුද්ධයේදී මියගිය 29000 ගාණක් අපේ රණවිරුවන් සහ ආබාධිත තත්ත්වයට වෙලා අපි මේ කතා කරන මොහොතේ ඇඳන් උඩට වෙලා මුළු ජීවිතේ ඉතුරු කාලයම ඇඳ උඩට වෙලා ඉන්න ඒ රණවිරුවන් වෙනුවනුත් මුල් පස් පිඩල්ල කපලා ආරම්භ කරපු ඒ මහා විශාල රණවිරු සෑය සඳහිරු සෑය අපි නොවැම්බර් මාසයේ විවෘත කරන්න කොහොම හරි උත්සාහ කරනවා. ඒකත් යෝධ කාර්යයක්. නමුත් යුද හමුදාවත් ගුවන් හමුදාවත් අනෙත් අංශත් සියල්ලම එකතු වෙලා සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම නාවික හමුදාව අපි හැමදෙනාම එකතු වෙලා ඒ චෛත්‍ය රාජානන් වහන්සේත් අපි නොවැම්බර් මාසයේ 18 වෙනිදාට විවෘත කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් අපි අපේ ආගම රැකගන්න අපේ අනාගත පරම්පරාවට ඒ අයගේ මුතුන් මිත්තන් ගැන ආඩම්බර වෙන්න
පුළුවන් විදියට අපේ කාලේ අපේ සම්පත් වලින් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි ශාසනය වෙනුවෙන් කරනවා. ඉතින් ඒක නිසා අපි හැමදෙනාම අද අපි අදිෂ්ඨාන කරගම්මු, අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් ප්‍රාර්ථනය ඒ තමයි යලි දකිමු දීඝවාපිය. හැමදෙනාටම බොහොම ස්තුතියි. අවසරයි හාමුදුරුවනේ. කට ඇති පුතුන් ජාතියට දායාද කරපු විවිධ ශේෂ්ත්‍රවල නියමුවන් ජාතියට දායාද කරපු අතිගරු ජනාධිපතිතුමන් ජාතියට දායාද කරපු ජාතියේ මහා බෞද්ධ තක්සලාව වුණු ආනන්දය ගැන අභිමානයක් ඇති වෙනවා. ඒ ලෝකේ වැඩිම දෙනෙක් කෙටි කලක් ඇතුළත වඳින සර්වජ්‍ය ධාතුන් වහන්සේලා පපු කුහරය තුල වඩාගෙන නැත්තම් දරාගෙන ළමයි 7000කුත් ගුරුවරු 300කුත් දිනපතා වඳින කුලරත්න මාවතේ යන්නේ ණය හුනස්ටෙන් නැගිට වඳින ආනන්ද විහාරයේ වැඩ වාසය කරන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආශිර්වාදය ලැබලා ඉගෙනගත්තු කමල් ගුණරත්න මහත්මයාට හැඟීමකින් මේ වැඩේ කරන්න අතිගරු ජනාධිපතිතුමා පැවරීමම මම හිතනවා සුදුස්සාට සුදුසු තැන දීමක් කියලා. ඔබතුමාට බොහොම ස්තුතියි. අපි ඊළඟට සූදානම් වෙන්නේ අද මේ උත්තුංග කර්තව්‍යයට නොයසනම් දීඝවාපිය අරුණ වැඩසටහනට අරමුදල් සම්පාදනය කිරීමේදී සඳහා දායක වන සුදීමතුන්ට සුපිමුතුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමනි ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන්න. ඔබතුමන්ගේ ආශිර්වාද මැද අපේ ආරක්ෂක ලේකම්තුමන්ගේ සුරතට අපි ඒ චෙක්පත් ලබා දෙන්න සූදානම්. මේ වේදිකාවට පැමිණෙන්න. ඔබ දෙපළගේ අභිමුවෙහි පළමුවෙන්ම සූදානම් වෙන්නේ ස්වාමින් වහන්සේ නමකට ඇරයුම් කරන්න. මොකද හේතුව රුවන්වැලි සෑය නිර්මාණය කරද්දී දුටුගම් රජතුමා ඉස්සල්ලාම මහ විශාල වට ප්‍රමාණයක් අඳිද්දී සිද්ධාර්ථ කියලා මහරහතන් වහන්සේ නමක් පැමිණලා කිව්වලු අනේ ඔච්චර ලොකු වටයක් ඇන්දොත් අනාගතේ රජවරුන්ට මේක ප්‍රතිනිර්මාණය කරන්න හුණු ටිකක්වත් ගන්න බැරි වෙයි කියලා. එදා ඉඳලා ලේකම්තුමා කිව්වා වගේ අපේ හාමුදුරුවෝ තමයි මුල් වෙලා තියෙන්නේ මේ කටයුතු වලදී. පළමුවෙන්ම නා වූ අරණ්‍ය සේනාසනාවේ සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය පරම පූජනීය අඟුල්ගමුවේ අරියනන්ද නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් එම අරණ්‍ය සේනාසනයෙන් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරනවා. ඒ සඳහා අපි ආරාධනා කරනවා දායක සභාව නියෝජනය කරමින් චන්ද්‍රකීර්ති බණ්ඩාර මැතිතුමන්ට ඒ චෙක්පත මේ අවස්ථාවේදී පිළිගන්වන්නට කියා ලේකම්තුමන් වෙත අපේ අග්ගමහා කම්මට්ටානාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක දුරන්දරව වැඩවුණු ත්‍රිපිටකය දරාගෙන වැඩවුණු අපේ පරම පූජනීය නා වූ අරියධම්ම ස්වාමීන් වහන්සේ ඉන්නා තැනක හිඳ සාදුකාර දෙනවා අනුමානයි මිලියන 100ක් දායකත්වය ලබා දෙනවා ඒ පිරිස. බෞද්ධ මාධ්‍ය ජාලය වෙනුවෙන් දැන් අපි සූදානම් වෙන්නේ බෞද්ධ මාධ්‍ය ජාලය කරවන මේ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ඒ වගේම එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති හබරකඩ ඒ වගේම අපේ හන්තාන ආදී ධර්ම මධ්‍යස්ථානන්හි අධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාද ඇතිව රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කරනවා. අපි බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්ටත් ඒ වගේම මූල්‍ය සහ සුබ සාධන අධ්‍යක්ෂ මහේෂ් දාල්විස් මැතිතුමන්ටත් ආරාධනා කරනවා ඒ සඳහා එම කටයුත්තට එකතු වෙන්නට කියා. බෞද්ධ ආමාත්‍ය ජාලයේ දායකත්වයේ ඒ ආකාරයට ලබා දෙද්දී අපි සූදානම් සමගිය බලය වේ කියන තේමාව පෙරදරි කරගෙන රටට ආරක්ෂාව සපයන සියලුම කටයුතු වලදී පෙරමුණගෙන කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය ලබා දෙන්නට යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ට ආරාධනා කරනවා රුපියල් මිලියන 10ක මුදල පිළිගන්වන්නට. අතීත රණවිරුවෙකු වෙච්ච අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේ ආරක්ෂක ලේකම්තුමන් ඉදිරියේ ඒ චෙක්පත පරිත්‍යාග කරනවා. රටවට බැදී රන්වට හා සමාන ශ්‍රී ලංකා නාවික හමුදාවට වර්තමානයේ නායකත්වය ලබා දෙන වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න මැතිතුමන්ට ආරාධනා කරනවා රුපියල් මිලියන 5ක දායකත්වය ලබා දෙන්නට මේ මොහොතේදී නාවික හමුදාවේ දායකත්වයේ හැටියට. ස්තුතියි. මීළඟට සුරකිමු ලකඹර කියන තේමාවෙන් ගුවන් ආරක්ෂා කරමින් අපට මහඟු මෙහෙවරක් කරන ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ට ආරාධනීය රුපියල් මිලියන 5ක
තමන්ගේ දායකත්වය ලබා දෙන්නට අතිගරු ජනාධිපතිතුමන්ගේ වාසනාවන්ත පින්වර සුරතට. මිළඟට ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියන උතුම් බුදුවදන තමන්ගේ ආදර්ශ පාඨය කරගෙන නීතිය හා සාමය ආරක්ෂා කරන ශ්‍රී ලංකා පොලිසියේ දායකත්වය ලබා දෙන්නේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මැතිතුමන් රුපියල් මිලියන 2.5ක මුදලක් ශ්‍රී ලංකා පොලිසියෙන් මේ අවස්ථාවේදී පිරිනමනවා. මිළඟට ජාතිය මහා පහන් ටැඹ ලංකා බැංකුව ලංකාවේ ඉපැරණිම රාජ්‍ය බැංකුව රුපියල් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කරනවා. වර්තමාන සභාපති කාංචන රත්වතේ මැතිතුමන් නියෝජනය කරමින් එම නිලධාරී මහත්මියක් දැන් එම චෙක්පත පරිත්‍යාග කරනවා. අපේ බැංකුකරුවා හැටියට කටයුතු කරන්නෙත් නිල බැංකුකරුවා හැටියට කටයුතු කරන්නෙත් ලංකා බැංකුව යන වග මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්නට කැමතියි. මිළඟට මහර්ගම පිළිකාරෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු මැතිනිය තමන්ගේ හිතවතුන් වෛද්‍යවරුන් ආදී සුබපතන්නන්ගෙන් එකතු කරලා රුපියල් මිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කරනවා මේ මොහොතේ මෙම උතුම් සත්කාරය වෙනුවෙන්. අවසානයේට තවත් මහා සුපින්නතෙකුට ආරාධනා කරනවා. එතුමා තමයි අනගාരിക ධර්මපාලතුමාට පස්සේ දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භූමියේ විශාලතම කර්මාන්තය සිද්ධ කළේ නැත්නම් නිර්මාණය සිද්ධ කළේ කාටවත් වඳින්න පුදන්න දානෙ දෙන්න තැනක් නැතුව තියෙද්දි ලෝකෙ වටින්ම එන ලක්ෂ සංඛ්‍යාත පිරිසට රුපියල් කෝටි 7ක් වියදම් කරලා ලංකාවේ ඉඳලා 19 වතාවක් දඹදිවට ගිහිල්ලා ඇවිල්ලා අධීක්ෂණය කරලා 2013 වසරේ අනගාരിക ධර්මපාල අනුස්මරණ ධර්ම මන්දිරය නිර්මාණය කරපු සම්බෝධි විහාරස්ථානයේ අපි වඳින පුදන චෛත්‍යරාජන් වහන්සේ නිර්මාණය කරපු ඒ මහා දානපතියට අපි ආරාධනා කරනවා. ලංකාවේ බෙයාරින් අලෙවි ශේෂ්ත්‍රයේ සිංහල බෞද්ධ ප්‍රමුඛතම සන්නාමයේ හැටියට කටයුතු කරන සෙන්ට්‍රල් බෙයාරින් සහ යන්ත්‍රෝපකරණ ආයතනයේ අධිපති පින්වත් දිමන්ත සුදත් එන්නකොන් මැතිතුමා රුපියල් මිලියන 5ක මුදලක් මේ අවස්ථාවේදී පරිත්‍යාග කරනවා අතිගරු ජනාධිපතිතුමන් වෙත. එතුමන් නිරන්තරයෙන් විහාරස්ථානවල දානශාලා ධර්මශාලා චෛත්‍ය ආදී දේ නිර්මාණය කරන සදැහැති ව්‍යාපාරික මහත්මයෙක්. ඒ දායකත්වයන් සමගින් අපි සූදානම් වෙබ් අඩවිය ඔබතුමන්ගේ වාසනාවන්ත පින්බර සුරතින් විවෘත කරන්න නැත්නම් එලි දක්වන්නට මේ යලි දකිමු දීඝවාපිය වෙබ් අඩවිය අද පටන් සයිබර් අවකාශයෙන් ඔබ හැමදෙනාටම පුළුවන්කම තිබෙනවා මේ පිළිබඳ තොරතුරු දැනගෙන ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නට. මේ තිරයේ දිස්වන්නේ ඒ වෙබ් අඩවියේ තොරතුරු. මේ පුතුන්ට පිදුරටයි විදුරටයි බුදුරැස් විහිදෙන රටයි මහසෑයයි බෝසෙවනයි බුදු සමිඳුගේ කුටිගෙයයි ගමින් ගමත පන්සලයි බුදු රදුන්ගේ හල්මයයි බුදුරදුන්ගේ හල්මයයි. හඳේ අසිරියයි තිසරණ සරණේ ගුණයි සංගරුවනේ ආසිරි මැද බිබිදුණු මේ එළදිවයි බිබිදුණු මේ එළදිවයි.
කරදියවලලෙන් එහා සත් සමුදුරෙන් එහා ඉන්න බහුතරයක් ශ්‍රී ලාංකිකයින් නරඹන්නේ බෞද්ධ රූපවාහිනී නාලිකාව. තමන්ගේ ගෙවල් වල හැමදාම පොය දවසට සිල් සමාදන් වෙනවා වුන් එහි හිටියත් අපේ දිහා බලාගෙන ලංකාවට වැඳගෙන. ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකික ඔබට පුළුවන් ඔබ රටේ නැතත් ඔබ මෙතන නැතත් මේ උත්තුංග මහා පින්කමට දායක වෙන්න අන්තර්ජාලය හරහා යලි දකිමු දීඝවාපිය මේ වෙබ් අඩවිය හරහා ඔබේ දායකත්වය මම හිතනවා අනාගතේ රටක් වටීවි. අපි සූදානම් වෙන්නේ ඊළඟට කලින් මම ප්‍රවේශයක් සටහන් කරා අනාගතේ දකින්නේ මෙහෙමයි කියලා. හැබැයි ඒ පසුබිම් කතන්දරේ තමයි අපි ඔබට ඉදිරිපත් කරේ. දැන් බලා ගන්න පුළුවන් අපේ රවීන්ද්‍ර අතුකොරළ මැතිතුමාගේ විස්කම් නිර්මාණ පෙළහැර හා සමග එය කොහොමද යථාවක් වෙන්නේ කියලා සජීවී නිර්මාණකරණය අපේ බෞද්ධ මාධ්‍ය ජාලය හරහා නිර්මාණය කරපු. මේ ආකාරයටයි අනාගතේ අපි දීඝවාපිය දකින්නේ. භගවා සස්වකෝ සාධු සමප්පයි සමායිතං දීඝවාපි ධූපං රෝහණපුර මණ්ඩනං වන්දේ දීඝවාපි සරදුන් වන්දනාවට මට සිහිපත් වෙන්නේ බෞද්ධ රූපවාහිනිය නිර්මාණය කරලා අවුරුදු 13කට කලින් ලෝකෙටම 24 පැය පුරා 365 දවස මුළුල්ලේ සද්ධර්මයේ sannivedanaya කරන්න මහා ප්‍රාතිහාරයක් පාපු අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවෝ. උන්වහන්සේ අද ජීවමානව හිටියනම් කොයිතරම් සතුටු වේද. හැබැයි බෞද්ධ මාධ්‍ය ජාලයේ අපිට මේ සඳහා දායක වෙන්න ශක්තිය බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන්ට ලැබුණේ අපේ කුසල ධම්ම හාමුදුරුවන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම 2020 වසරේ මාර්තු මාසේ 2 වෙනිදා දීඝවාපි සෑරදුන් වහන්සේ අභියස පවත්වලා ලක්ෂ 5ක ජනකායක් එදා එතනට ගෙන්නපු දවසේ. ඒ තමයි ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් දීඝවාපිය වැඳගත්තු දවස. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ උත්තුංග කාර්යය යථාර්ථයක් බවට පත් කරගන්න දවස වැඩි ඈතක නෙවෙයි. අපි සූදානම් අපේ ජනාධිපති කාර්යසාධක බලකායේ ලේකම්තුමියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනනායක මැතිණියට ගෞරවයෙන් ආරාධනා කරන්න මේ උත්සව සභාවට වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවනට සපැමිණි සම්ප්‍රාප්ත වුණු අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන හැම දිනාටම පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්නයි. වැඩමවා වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුන් ප්‍රධාන අප කාර්යසාධක බලකායේ සභාපතිතුමන් ඇතුළු රැස්ව සිටින සියලුම ගිහි පිරිසගෙන්ද අවසරයි. ලෝකයේ උතුම්ම ධර්මය රැක ගැනීම උදෙසා චීවරයේ බර දරමින් අදටත් ධර්ම රාජ්‍යයක් වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන උතුම් මහා සංඝරත්නය නියෝජනය කරමින් මේ අවස්ථාවට වැඩමවා වදාළ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය වේන්දරුවේ උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර ස්වාමීන් වහන්සේලා පළමුවෙන් අප සිහිපත් කළ යුතු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපගේ මෙම සමාරම්භක උත්සවයට ඔබ වහන්සේලාගේ වැඩම කරවීම අපට ඉමහත් ගෞරවයක්, අපට ආශිර්වාදයක්. ජනාධිපති කාර්යසාධක බලකාය වෙනුවෙන් ඔබ වහන්සේලාට මා ප්‍රථමයෙන්ම මගේ පින්පූර්වක ස්තුතිය පිරිනමනවා. අතිගරු ජනාධිපතිතුමනි, අපේ කාර්යසාධක බලකාය පිහිටුවේ ඔබතුමන්. එකම රටක්, එකම ජාතියක් හැටියට අපේ ජාතික උරුමයන් නැවත සොයාගෙන මතු කරගෙන අපට උරුම අභිමානවත් ජීවිතය අපට ලබා දෙන්නට ඔබතුමන් දරන උත්සාහය අප්‍රමාණයි. ඔබතුමන්ගේ මඟ පෙන්වීම අපට ඉමහත් ආශිර්වාදයක්. අපේ කාර්යසාධක බලකායේ මේ සමාරම්භක සංරක්ෂණ කටයුත්තට ප්‍රධාන ආරාධිත ලෙස ඔබතුමන් සැපමැනීම අපට විශාල ගෞරවයක්. අතිගරු ජනාධිපතිතුමනි, කාර්යසාධක බලකාය වෙනුවෙන් ඔබතුමන්ට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මෑත ලෝක ඉතිහාසයේ රටක් එක්සේසත් කළ එකම රාජ්‍ය නායකයා වර්තමාන අග්‍රාමාත්‍යතුමන් අපගේ මේ කටයුත්තේ විශේෂ ආරාධිත අමුත්තා හැටියට සැපමැනීමත් අපට ඉමහත් ගෞරවයක්. ගරු අග්‍රාමාත්‍යතුමන්ටත් කාර්යසාධක බලකාය වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා. නැගෙනහිර පළාතේ අප කරන සෑම කටයුත්තකදීම අපට ඉමහත් ශක්තියක් වෙමින් හැකි සෑම අයුරකින්ම උපකාර කරමින් අපව ධෛර්යමත් කරන නැගෙනහිර පළාතේ ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණියටත් ඉතා අධික වැඩ රාජකාරී මැද්දේ වුණත් මේ අවස්ථාවට වේලාව වෙන් කරගත්තු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය ඇඩ්මිරල් සරත් වීරසේකර මැතිතුමාටත්, ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ටත් ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ ස්තුතිය හිමි වෙනවා. අපිට මේ කටයුත්ත මේ තරම් අලංකාරවත් ලෙස සංවිධානය කරගන්නටවත් අපේ කාර්යසාධක බලකායේ කටයුතු මේ තරම් සාර්ථකව සිදු කරගන්නවත් ඉඩ ලැබෙන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාවෙන්, පොලිසියෙන් හා සිවිල් ආරක්ෂක බලකායෙන් අපට ලබා දුණු සහාය නොඋනා නම් ඔවුන් නියෝජනය කරමින් අද මේ අවස්ථාවට අපේ ආරාධනය පිළිගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සියලුම සමාජිකයින් මේ අවස්ථාවේ අප විශේෂයෙන් ස්තුතිවන්තව සිහිපත් කරනවා. මේ උත්සවය පවත්වන්න අපට ඉතාම සුදුසු ස්ථානය ලබා දුන්නේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයයි. එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් මාධ්‍ය දායකත්වය සපයා බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් අපිට වාර්තා වැඩසටහන නිර්මාණය කිරීමට සහාය දුන්නේ රූපවාහිනී නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේමයි ඔබ රූපවාහිනී මාධ්‍යයෙන් මේ වන විට දැක ඇති යලි දකිමු දීඝවාපී කියන මනරම් ප්‍රචාරක පටයත් මෙම උත්සවයට අවශ්‍ය වන දීඝවාපිය පිළිබඳ විස්තර වීඩියෝ පටයත් අපට සකස් කරලා දුන්නේ ට්‍රයඩ් ආයතනයත් දෙරණ මාධ්‍ය ජාලයත්. ඒ වෙනුවෙන් එහි අධිපති දිලිත් ජයවීර මහතාටත් අප විශේෂ ස්තුතියක් පිරිනමනවා. අපේ නිල බැංකුව ලෙස කටයුතු කරන ලංකා බැංකුවටත් කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් ලබා නොගෙන අපට ආරම්භයේ පටන්ම සහාය ලබා දෙන අපේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී රවින්ද්‍ර අතුපොරල මහතාටත් නිර්මාණකරණයේදී ඉවහත් දායකත්වයක් සැපයූ බන්දුල නානායක කාර්යවසම් මහතාටත්, ඒ වගේමයි අද නිවේදන කටයුතු වලට අපට විශේෂයෙන් සහාය වන ශශික ජයතිලක මහතාටත් මා ස්තුතිවන්ත වෙනවා. මේ සියලු කටයුතු සාර්ථක කරගන්න අපට සහාය වුණු තිරය පිටුපස සිටි අධිසි කණ්ඩායමක් සිටිනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, අප කාර්යසාධක බලකායට මාණ්ඩලික නිලධාරී ලෙස සහාය දෙන කමාන්ඩර් කාංචන හේරත්, බුද්ධිකා විජේවර්ධන, ස්ක්වොඩ්‍රන් ලීඩර් බුද්ධිකා විජේවර්ධන ඇය අපට සහාය දුන්නා දීඝවාපී භාර ඔප්පුව සකස් කිරීමෙන්. ඒ වගේමයි අපේ ගිණුම් කටයුතු නොපිරිහෙලා ඉටු කරන මේජර් සම්පත් ජයසිංහ ඇතුළු ඒ තිරේ පිටුපස සිටින කණ්ඩායමටත්
අප කාර්යසාධක බලකාය වෙනුවෙන් ඊටාම ස්තුතිවන්ත වෙනවා. නමින් සඳහන් කරන්නට අපහසු වුණත් මේ අවස්ථාවටත් මේ කාර්යවයටත් අපිට බෙහෙවින් උදව් කළ බොහෝ පිරිසක් සිටිනවා. ඒ හැමදෙනාටම අප කාර්යසාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමා හා සියලුම සමාජිකයන් වෙනුවෙන් මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ සියලු සත්කාරයන්ට අපට මඟ පෑදුනේ සියලු ජාතීන් හට සියලු ආගමිකයන් හට සාමකාමීව ජීවත් විය හැකි බෞද්ධ පාලන ක්‍රමයක් පිළිබඳ විශ්වාසය තබන රාජනායකයෙකු අපට සිටින නිසායි. මා සිංහල බෞද්ධ ජනනායකයා ලෙස අභීතව ලොවට කියූ අභිමානවත් ජනනායකයාණෙනි, ඔබතුමන් මූලික කරගෙන අප අද මේ ආරම්භ ගමන ධර්ම රාජ්‍යයක් කරා යන නොනවතින ගමනක ආරම්භයම වේවා. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං. ඔබ සැමට තෙරුවන් සරණයි. ගෞරවනීය ස්තුතිය ජීවන්ති සෙනනායක ලේකම්තුමියට. ධාතු පූජක තේරාපදානයේ තියෙනවා තේර අපදාන පාළියේ ලෝකනාත වූ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කලෙහි උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් මට ලැබුණි. මම මේ ධාතුන් වහන්සේට ජීවමාන බුදුරදුන්ට මෙන් අවුරුදු 5ක් වන්දනා පුද සත්කාර කළෙමි. මෙයින් සිව් 90 වන කල්පයේහි මා විසින් යම් ධාතු පූජාවක් කළා නම් ඒ හේතුවෙන් මම දුගතියේ උපත නොලැබූ වෙමි. මෙවනහි සදහැ සිතින් යුතුව ධාතුන් වහන්සේට වන්දනා පුද සත්කාර කිරීමේ විපාකයි. මම සිව් පිළිසි ව්‍යාපත්ද අෂ්ට විමෝක්ෂයෙන්ද ෂඩ් අභිඥාවන්ද ලැබුවෙමි. බුදු සසුන් කළෙමි. ධාතු පූජක මහරහතන් වහන්සේ ඒ විදිහටයි උදම්මනලා තියෙන්නේ. පින්නතුනි, එකතු වෙන්න ශ්‍රී සර්වඥ ධාතුන් පුදන්න බුදුන් වහන්සේගේ දිග්නිය ධාතුන් වහන්සේ විරාජමාන වන මේ අසහාය මහා සෑරදුන් අද වන විට අංග සම්පූර්ණව ප්‍රතිනිර්මාණය කරන්නට නොහැකි වී තිබෙන සොළොස්මස්ථානයේ එකම සුවිශුද්ධ පින්බිම යලි දකින්නට යලි දකිමු දීඝවාපිය. අපි මතු දවසක දීඝවාපී සෑරදුන් වහන්සේ නිර්මාණය කොට අවසන් කොට පළමු පුෂ්පෝපහාර පූජාව පවත්වන දිනය අවුරුදු 3ටත් වඩා පුළුවන් නම් ලං වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ සඳහා දිරිදෙන කැපවන උදව් වෙන හැමෝටම ආශිර්වාද පිණිස අපේ ගරුතර මහා සංඝරත්නය පරම අනුකම්පාවෙන් අපට පිරිත් සුතුරකින් අනුශාසනා කරන ඇති ආශිර්වාද කරනු ඇති. සාදු සාදු සාදු. අතිගෞරවනීය මහානාහිම්පාණන් වහන්සේලා අනුනාහිම්පාණන් වහන්සේලා වර ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරුවනට අතිගරු ජනාධිපතිතුමන්ගේ වාසනාවන්ත පින්බර සුරතින් පිරිකර පූජාවන් අෂ්ට පරිස්කාර පූජාවන් සිදු කරන මොහොත ඔබ වහන්සේලාගේ මඟ පෙන්වීම අපිට මහමෙරක්සේ වටිනවා. අති ගෞරවනීය වේඳුරිය ශ්‍රී උපාලි අනුනාහිම්පාණන් වහන්සේට එවැගේම අතිපූජනීය ගන්තුනේ අස්සජී මහානාහිම්පාණන් වහන්සේට අතිපූජනීය මකුලෑවේ විමල මහානාහිම්පාණන් වහන්සේට අතිපූජනීය ආචාර්ය මැදගම ධම්මානන්දාභිදාන ලේකකාධිකාරී නාහිම්පාණන් වහන්සේට එවැගේම පුරාවිද්‍යා චක්‍රවර්ති පූජනීය එල්ලාවල මේදානන්ද නාහිම්පාණන් වහන්සේට එවැගේම පූජ්‍යපාද ඊතල්වඩනුවේ ඥානතිලක නාහිම්පාණන් වහන්සේට පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස නාහිම්පාණන් වහන්සේට කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද අඟුල්ගමුවේ අරියනන්දාභිදාන නාහිම්පාණන් වහන්සේට ඇතුළු ගරුතර මහා සංඝරත්නයට පූජාවන් පවත්වන මොහොත අපේ අග්‍රාමාත්‍යතුමන්ගේ බෞද්ධ කටයුතු සම්බන්ධීකරණය කරන පූජනීය අග්‍රහැරේ කශ්‍යප ස්වාමීන් වහන්සේත් වැඩ හිඳිනවා මේ අවස්ථාවේ. වගේම පූජනීය තංගල්ලේ ගෝතම නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටයි මේ පූජාව සිදු කෙරෙන්නේ. හොඳයි. පින්නතුනි, සුදීමතුනි, සුපුණ්‍යතුනි, අපි සජීවී විකාශයේ වැඩ කටයුතු මේ නිමාවට පත් කරන්නට සූදානම. බෞද්ධ මාධ්‍ය ජාලය ජාතියේ බෞද්ධ නාලිකාව හැටියට මේ සඳහා ලබා දෙන්නා වූ
දායකත්වය මාධ්‍ය දායකත්වය තුළින් අපි සූදානම් මේ කටයුත්ත දිනෙන් දින ප්‍රගතිය පිළිබඳව ප්‍රගති සමාලෝචනය ඔබ වෙත ඉදිරිපත් කරන්න රූපදසුන් ඔබ ඉදිරියේ මවන්නට එසේ සිදු කරමින් මෙය පූර්ණ විනිවිධ භාවයකින් යුක්තව ඉදිරියට පවත්වාගෙන යන්නට සියලුම කටයුතු සඳහා දිරියක් වන්නට සම්බෝධි විහාරස්ථානය බෞද්ධ මාධ්‍ය ජාලය කැපවන බව සපත කරමින් අද දවසේ මේ උතුම් පින් කටයුත්තේ සමාරම්භක උළෙලේ වැඩ කටයුතු නිමාපත් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. යලි දකිමු දීඝවාපිය.